අයිබෝවන් පුතේ එහෙනම් ඕගොල්ලන්ට සුබම සුබ හුදකලා සමයක් කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් එන්න නේද? තුන්වෙනි රැල්ල කියලා ප්‍රාර්ථනා කරා. දැන් සුබ හුදකලාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේදී කොහෙන් කොහොම කෙලවර වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි අපි මේ මොන තත්ත්වයන් යටතේ වුණත් අපේ අධ්‍යාපනය නවත්තන්න නැතුව ඉස්සරහට අරගෙන යනවා. ෆිසික්ස් ටික වැටෙන්න දෙන්නේ නැහැ කියලා විතරයි අපි හරියටම දන්නේ. ඒක එහෙම තමයි අනිවාර්යයි. හරි ලස්සනට වැඩේ යනවා. එහෙනම් ලියා ගන්න මාතෘකාව වෘත්ත චලිතය. හරි මාතෘකාව ලියා ගන්න ඊළඟ පාඩම වෘත්ත චලිතය. ඊළඟ පාඩම වෘත්ත චලිතය. එතකොට දැන් පුතේ මේ වෘත්ත චලිතය කියලා කියන්නේ මොකක්ද? භ්‍රමණ චලිතයක් කියලා කියන්නේ හරි භ්‍රමණ චලිතයක් කියලා කියන්නේ භ්‍රමණ චලිතයක් කියලා කියන්නේ පුතේ වස්තුවක් තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන යම්කිසි ලක්ෂයක් වටා කැරකෙන එක. භ්‍රමණ චලිතයක් කියන්නේ වස්තුවක් තමන්ගේ පදාර්ථයට ස්පර්ශ වෙච්ච යම්කිසි ලක්ෂයක් වටේ කැරකෙන එක. එතකොට තැටියක් තමන්ගේ කේන්ද්‍රය වටා කැරකෙන එක භ්‍රමණ චලිතයක්. තැටියක් තමන්ගේ කේන්ද්‍රය වටා කැරකෙන එක භ්‍රමණ චලිතයක්. මොකද හේතුව තැටිය කේන්ද්‍රය කියන්නේ තැටිය පදාර්ථයේ පිහිටන ස්ථානයක්. තමන්ගේම පදාර්ථයේ තියෙන තැනක් වටේ කැරකෙන එක. එතකොට දණ්ඩක් තමන්ගේ කෙළවරක් වටා කැරකෙන එක. දණ්ඩක් තමන්ගේ කෙළවරක් වටා කැරකෙන එක. ඒකත් භ්‍රමණ චලිතයක්. ඇයි ඒ? එතනදි වෙන්නේ දණ්ඩේ කෙළවර කියන පදාර්ථ කොටස. දණ්ඩේ කෙළවර කියන පදාර්ථය වටා දණ්ඩ ඉතුරු කැලි කැරකෙන එක. මෙන්න මේ විදිහට වස්තුවක් ස්වකීය පදාර්ථයට ස්පර්ශ වෙච්ච අක්ෂයක් හරහා භ්‍රමණය කැරකෙනවා නම් ඒක භ්‍රමණ චලිතයක්. තැටියක් තමන්ගේ මැද්ද වටේ කැරකීම, දණ්ඩක් තමන්ගේ මැද්ද වටේ කැරකීම, දණ්ඩක් තමන්ගේ කෙළවරක් වටේ කැරකීම, මේ ඔක්කොම ඒ දණ්ඩ වේවා තැටිය වේවා එයාලගේ පදාර්ථයට ස්පර්ශ ඒ පදාර්ථයන්ට ස්පර්ශ යම් ලක්ෂයක් කරහා කැරකෙන එක තමයි සිද්ධ වුනේ. එහෙම කැරකෙවිලි වලට කියනවා භ්‍රමණ චලිතය කියලා. හරි. එහෙනම් ලියා ගන්න වෘත්ත චලිතය යටතේ පළවෙනි තරු ලකුණ. වෘත්ත චලිතය යටතේ පළවෙනි තරු ලකුණ. වෘත්ත චලිතය යටතේ පළවෙනි තරු ලකුණ. වස්තුවක් තම පදාර්ථයට ස්පර්ශ. වස්තුවක් තම පදාර්ථයට ස්පර්ශ. වස්තුවක් තම පදාර්ථයට ස්පර්ශ. අක්ෂයක් හරහා භ්‍රමණය වීම, අක්ෂයක් වටා භ්‍රමණය වීම, අක්ෂයක් වටා කැරකවීම භ්‍රමණ චලිතයයි. වස්තුවක් තම පදාර්ථයට ස්පර්ශ අක්ෂයක් වටා කැරකවීම භ්‍රමණ චලිතයයි. පැත්තෙන් පොඩියට මේ දෙක ඇඳලා දාන්න. පැත්තෙන් පොඩියට මෙන්න මේ කතන්දර දෙක ඇඳලා දාන්න. පැත්තෙන් පොඩියට මේ කතන්දර දෙක ඇඳලා දාන්න. තැටියක් තමන්ගේ මැද්ද වටා කැරකෙන එක. දණ්ඩක් තමන්ගේ මැද්ද වටේ හෝ දණ්ඩක් තමන්ගේ කෙළවරක් වටේ. මොකක් හෝ පදාර්ථයට ස්පර්ශ අක්ෂයක් වටා තමයි මේවා කැරකෙන්නේ. ඒක භ්‍රමණ චලිතය. පුතේ හරි. ඔයා මේ රූප දෙකට අක් ගාලා ඇඳලා දාන්න. ඇඳලා දාලා වීඩියෝ එක ආයෙ පටන් ගන්න. එතකොට මොකක්ද වෘත්ත චලිතය කියලා කියන්නේ? වෘත්ත චලිතය කියලා කියන්නේ මොනවා හරි දෙයක් තමන්ට සම්පූර්ණයෙන්ම එළියෙන් තියෙන අක්ෂයක් වටා කැරකෙන එක. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙතන පෘථුවිය ඉන්නකොට පෘථුවියේ කේන්ද්‍රය කියන අක්ෂය වටේ හඳ කැරකෙන එක. පෘථිවියේ කේන්ද්‍රය කියන අක්ෂය වටේ හඳ කැරකෙන එක. ඔන්න ඔහොම ඒවා තමයි වෘත්ත චලිත කියලා කියන්නේ. එතකොට වෘත්ත චලිත කියලා කියන්නේ හරි මොනවා හරි වස්තුවක් සම්පූර්ණයෙන්ම Tamanට පිටතින් තියෙන කේන්ද්‍රයක් වටේ රවුමට කැරකෙන එක. ඉතින් ඔයාලා තර්ක කරයි මේක හඳ කැරකෙන්නේ ඉලිප්ස් එකකද කියලා. හඳ බොහෝ විට කැරකෙන්නේ ඉලිප්ස් එකකට වඩා ගොඩක් වෘත්තයකට බර දෙයකට. එතකොට සූර්යයා වටා පෘථුවිය කැරකෙන්නේ නම් ඉලිප්ස් එක. ඉතින් එතකොට ඉලිප්ස චලිතය ගැනත් පාඩමේ අන්තිමේදී කියනවා. හරි ඉලිප්ස චලිතය ගැනත් පාඩමේ අන්තිමේදී කියනවා. හැබැයි ඉතින් පෘථුවිය වටා හඳ කැරකෙනකොට නම් ඒක මහා පතරංග ඉලිප්සයක් නෙමෙයි වෘත්තයකට කිට්ටුයි කියලා ගන්නවා.
පෘථිවිය වටා හඳ නම් වෘත්තයකට කිට්ටුවෙන් හිතන්න පුළුවන්. නමුත් සූර්යයා වටා පෘථිවියේදී වෘත්තයක් කියලා හිතන්න කිව්වොත් ඉතින් පිළිගන්න වෙනවා. නෙවෙයි නම් අපිට ඉලිප්සය ගැනත් පොඩි සඳහනක් මේක අග සිද්ධ වෙනවා. මම ඒ ටික අරගෙන යන්නම් පිළිවෙලට. හරි කරගෙන යන්න. ඊළඟ තරු ලකුණ එනවා ලියන්න. වෘත්ත චලිතයක් යනු භ්‍රමණ චලිතය ගැන පැහැදිලි කරා. ඊළඟ එක වෘත්ත චලිතයක් යනු තම පදාර්ථයට පිටතින් වූ ලක්ෂයක් වටා. වෘත්ත චලිතයක් යනු තම පදාර්ථයට පිටතින් වූ ලක්ෂයක් වටා. තම පදාර්ථයට පිටතින් වූ ලක්ෂයක් වටා වස්තුවක් වෘත්තාකාර පෙතක කැරකවීමයි. වස්තුවක් වෘත්තාකාර පෙතක කැරකවීමයි. වස්තුවක් වෘත්තාකාර පෙතක කැරකවීමයි. හරි? ඔන්න ඕකයි කාරණේ වෙන්නේ. වෘත්තාකාර පෙතක කැරකවීමයි. හරි පුතේ. ඔන්න එහෙනම් ඔයා ගාව ඒ ඊළඟ අවශ්‍ය තොරතුරක් තියෙනවා. හරි නේද? මේකත් ටක් ගාලා දාගන්න. පෘථුවිය කියන්නේ හඳට සම්පූර්ණයෙන්ම හඳේ පදාර්ථයට සම්පූර්ණයෙන් එළිය තියෙන කෙනෙක් තමයි පෘථිවි කේන්ද්‍රය. හඳේ පදාර්ථයට සම්පූර්ණයෙන්ම එළියෙන් ඉන්න පෘථිවි කේන්ද්‍රයේ වටේ හඳ වෘත්තාකාර රවුමක කැරකෙනවා කියලා හිතුවොත් ඉලිප්සය අමතක කරන්නකො. හිතුවොත් ඒක එහෙනම් වෘත්ත චලිතයක්. හරි ඉලිප්සය ගැන කියන්නම් පස්සේ අන්තිමට. හරි. ඉතින් ඔහොම එකත් ඇඳගත්තා. එතකොට මේ වෘත්ත චලිත ගැන ස්වභාව ධර්මයේ තියෙනවා මාර නීතියක්. මේ ස්වභාව ධර්මයේ තියෙනවා මාර නීතියක් වෘත්ත චලිත ගැන. ඔයාට තේ බැලුවොත් ටිකක් කල්පනාවෙන් බැලුවොත් ඔයාට ක්ලික් වෙයි. මේ උඩින් නිකන් ඔහෙ හරි දමලා ගහලා අච්චරයි මෙච්චරයි කියලා කෙලගෙන යනකොට නෙමෙයි. නිකන් නිවිහැනහිල්ලේ තියරි ඉගෙන ගත්තොත් මේ වෘත්ත චලිතය ගැන ඔයාට මාර දෙයක් තියෙනවා ස්වභාව ධර්මයේ. ඔයා නෝටිස් කරාද මෙන්න මේක. ස්වභාව ධර්මයේ තියෙන ගොඩක් වෘත්ත චලිත එකම කෝණික ප්‍රවේගයෙන් කැරකෙන ඒවා. කැරකෙනකොට තියෙන්නේ කෝණික ප්‍රවේගයක්නේ. කැරකෙනකොට රේඛීය ප්‍රවේගයක් නැහැ. කැරකෙනකොට තියෙන්නේ අනිවාර්යෙන් කෝණික ප්‍රවේගයක්නේ. කැරකෙද්දී යම්කිසි කෝණයක් කවර් කරගෙන කැරකෙන වටේට. යම් කේන්ද්‍රයක් වටේ කෝණයක් ආපාතනය කරගෙන වටේට කැරකෙන එක නෙවෙන්නේ. වෘත්ත චලිතය වේවා භ්‍රමණ චලිතය වේවා කැරකෙන අක්ෂයේ තියෙන්නේ වස්තුවට ගැවිලාද වස්තුවෙන් එළියද කියන එක නෙවෙයි. කැරකෙන එක නෙවෙන්නේ. තියෙන්නේ කෝණික ප්‍රවේග. මේ ස්වභාව ධර්මයේ තියෙන ගොඩාක් වෘත්ත චලිත නියත කෝණික ප්‍රවේගයෙන් සිද්ධ වෙන ඒවා. ස්වභාව ධර්මයේ තියෙන ගොඩාක් වෘත්ත චලිත නියත කෝණික ප්‍රවේගයෙන් සිද්ධ වෙන ඒවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පෘථිවියේ කේන්ද්‍රයේ වටේ හඳ කැරකෙවෙන එක. පෘථිවියේ කේන්ද්‍රයේ වටේ හඳ කැරකෙවෙන්නේ නියත කෝණික ප්‍රවේගයෙන්. නියත කෝණික ප්‍රවේගයෙන් තමයි පෘථිවියේ කේන්ද්‍රයේ වටේ හඳ කැරකෙවෙන්නේ. ඇයි මං එහෙම කියන්නේ? ඔයාලගේ ආච්චි කියනවාද හරි මේ පුතේ අපේ කාලේ නම් දවස් 28කට සැරයක් තමයි පෝය ආවේ කියලා ආච්චි කියනවා. ඔයා කියනවාද නෑ ආච්චි දැන් ඉස්සරට වඩා වේගෙන් හඳ කැරකෙනවා. දැන් අපේ කාලේ වෙනකොට දැන් ඔය අපි ඉස්කෝලේ ගිය කාලේ වෙනකොට හඳ කැරකේ මේ දවස් 20න් පෝය එනවා. 20ට සැරයක් පෝය එනවා. හඳ රවුමක් ගහලා ඉවරයි. ඊට පස්සේ අපේ ළමයි කියයිද ආපෝ ඔයාලා කාලේ මොනවද දැන්නේ හඳ කැරකෙන්නේ. දැන් හඳ කැරකෙනවා සතියට. දැන් සතියකට සැරයක් පෝය. නියමයිනේ. සතියකට සැරයක් පෝය නිමාඩු. එහෙම වෙලාද? නෑ. මිනිස් සංහතිය පුරාම හැමදාමත් පෝය ඇවිල්ලා තියෙන්නේ මාසෙකට සැරයක්. මනුෂ්‍ය සංහතිය පුරාම මේ පහුගිය අවුරුදු 50000ක 80000ක විතර සමස්ත මනුෂ්‍ය සංහතිය. හරි? මුළු කාලය පුරාම හැමදාමත් මාසෙකට සැරයක් තමයි පෝය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? හැමදාමත් හඳ කැරකිලා තියෙන්නේ එකම කෝණික ප්‍රවේගයෙන්. හඳ කාලයකට වේගෙන් කැරකෙන්නේ කාලයකට හිමින් කැරකෙන්නේ නැහැ. එකම කෝණික ප්‍රවේගයෙන් කැරකෙන්නේ. ඉතින් ඔහොමම තමයි ඉලිප්සය ගැන කතා කරද්දී පෘථුවිය වුණා. ඔහොමම තමයි ඉලිප්සය ගැන කතා කරද්දී පෘථුවිය වුණා. ඇයි
හැමදෑමත් අවුරුද්ද එක විදිහයි. සමහර කාලවලදී පෘථිවිය වේගෙන් කැරකෙනවා නම් හරි වේගෙන් කැරකෙනවා නම් ඒ කාලවලට අවුරුද්ද කෙටි. අවුරුද්ද කියන්නේ වටයක් ඉවර වෙන්න කාලේ. හරි. ඉතින් සමහර කාලවලට පෘථිවිය හිමින් කැරකෙනවා නම් හරි ඒ කාලවලට හෙන කාලයක් යනවා අවුරුද්දක් යනවා. එහෙමද හැමදෑම 365න් 365ට අවුරුද්දද? අවුරුද්ද. මොකද්ද මේ කියන්නේ? ස්වභාව ධර්මයේ තියෙන මාර කේස් එකක්. මේ ස්වභාව ධර්මයේ දකින්නට ලැබෙන ගොඩාක් වෘත්ත චලිත. ඉලිප්ස චලිතත් මෙතෙන්ටම තමයි. හරි ගොඩාක් වෘත්ත චලිත, නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිත. අපි මොනවා හරි දෙයක් કૃතිමව වෘත්ත චලිතයේ යොදවලා. අපි මොනවා හරි දෙයක් કૃතිමව වෘත්ත චලිතයේ යොදවලා අපිට හිතන විදිහට වේගෙන් කරකවන එකයි හිමින් කරකවන එකයි නොකළොත් ස්වභාව ධර්මය කරලා දෙන වෘත්ත චලිත ගොඩ හරියක් එකම කෝණික ප්‍රවේගයෙන් හැමදෑම ඒකාකාරව එකම විදිහට කැරකෙන වෘත්ත චලිත කියන එක නම් මම නම් නෝටිස් කළා. හරි? ඊළඟ තරු ලකුණ එහෙනම් ඊළඟ තරු ලකුණ. ස්වභාව ධර්මයේ සකස් වන බොහෝමයක් වෘත්ත චලිත ස්වභාව ධර්මයෙන් සකස් වන බොහෝමයක් වෘත්ත චලිත හරි? ස්වභාව ධර්මයෙන් සකස් වන බොහෝමයක් වෘත්ත චලිත නියත කෝණික ප්‍රවේගයක් සහිතව ඒ තුලින් නියත ආවර්ත කාලයක් සහිතව සකස් වන වෘත්ත චලිතයන් වේ. ඒ තුලින් නියත ආවර්ත කාලයක් සහිතව සකස් වන වෘත්ත චලිතයන් වේ. හරි? ඔන්න ඕකයි තත්වය වෙන්නේ. ස්වභාව ධර්මයේ තියෙන ගොඩාක් වෘත්ත චලිත හරි නියත කෝණික ප්‍රවේගයෙන් හැමදෑම එකම විදිහට කැරකිලා එකම ආවර්ත කාලයකින් එකම කාලයකදී රවුම සම්පූර්ණ කරන වෘත්ත චලිත. හන්දට වෙච්ච දේ හැමදෑම පොයෙන්නේ දින 28කට සැරයක්. පොය ඉක්මනුත් නැහැ පස්සෙත් නැහැ. හරි? ඉතින් ඔහොම. එතකොට හරි නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිත. ඒ නිසා අපි මුලින්ම අධ්‍යයනය කරන්නේ නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය. එහෙනම් උපමාත්‍රකාව ලියා ගන්න නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය. හරි? ඉතින් අපි මොනවා හරි කරකවනකොට අපිට ඕන නම් නියත කෝණික ප්‍රවේගයෙන් කරකවන්නත් පුළුවන්. අපිට ඕන නම් කෝණික ප්‍රවේගය වෙනස් වෙන්න කරකවන්නත් පුළුවන්. ඉතින් අපි ඒක බලමු. අපි ඔහොම මාත්‍රකාවකින් වැඩේ ආරම්භ කරමු. හරි? නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය. මාතෘකාව නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය. නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය. එතකොට දැන් නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයක් ගත්තොත් ඇයි මම නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයක් ගැන කතා කරන්නේ? මම නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයකට ප්‍රධාන මාතෘකාවක් දෙන්නේ ඇයි? ස්වභාව ධර්මයේ පවතින ගොඩක් කෝණික ප්‍රවේග වෘත්ත චලිත නියත කෝණික ප්‍රවේගයක් සහිත වෙනවයි කියන එකයි පෘථුවියයි හඳයි අතර ගනුදෙනුව දිහා බැලුවහම පේන්නේ. හැමදෑම එකම වේගෙන් එකම ආවර්ත කාලයක් සහිතව එක රටාවකට සිද්ධ වෙන වෘත්ත චලිත. එහෙම නොවන දේවල් අපිට හදන්න පුළුවන්. ඒකට පිටිපස්සෙන් එමු. එතකොට හරි නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයක කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ වගේ Tamanට පිටත තැනකින් වෘත්ත චලිතයේ දෙන අංශුව මොකක් හරි ඒ වෘත්ත චලිතයේ දෙන අංශුව හරි ඒ වෘත්ත චලිතයේ දෙන අංශුව කාලය t සමානයි බිඳුවේදී මෙතන ඉඳලා කාලය t සමානයි බිඳුවේදී මෙතන ඉඳලා කාලය t සමානයි t වෙනකොට කාලය t සමානයි බිඳුවේදී මෙතන ඉඳලා කාලය t සමානයි t වෙනකොට t කෝණයක් කැරකෙනවා. කේන්ද්‍රය වටේ t කෝණයක් කැරකෙනවා. හැබැයි එහෙම t කෝණයක් කැරකෙන අතරේ මෙයාට තියෙන නියත කෝණික ප්‍රවේගයක් හරි මෙතනදිත් කෝණික ප්‍රවේගය ඔමෙගා මෙතනදිත් කෝණික ප්‍රවේගය ඔමෙගා. දිගටම එකම කෝණික ප්‍රවේගයකින් තමයි මෙයා කැරකෙමින් ඉන්නේ. දිගටම මෙයා කැරකෙමින් ඉන්නේ එකම කෝණික ප්‍රවේගයකින්. ඒකත් හරිනේ නේ. දිගටම මෙයා කැරකෙමින් ඉන්නේ නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිත කිව්වහම දිගටම මෙයා කැරකෙමින් ඉන්නේ එකම කෝණික ප්‍රවේගයකින්. එතකොට එහෙනම් පළවෙනි සමීකරණේ
වස්තුවක් රවුමට කැරකෙනකොට කැරකෙන කෝණය සමානයි ආරම්භක කෝණික ප්‍රවේගයේ කාලය ධන භාගයයි ත්වරණය කාලයේ වර්ගය. හරි පළවෙනි සමීකරණය වස්තුවක් රවුමට කැරකී ඉන්නකොට භ්‍රමණ චලිතය වේවා වෘත්ත චලිතය වේවා මොකේ හරි වස්තුවක් රවුමට කැරකී ඉන්නකොට භ්‍රමණ චලිතය වේවා වෘත්ත චලිතය වේවා මොකේ හරි කැරකෙන කෝණය සමානයි ආරම්භක කෝණික ප්‍රවේගයේ කාලය ධන භාගයයි කෝණික ත්වරණය කාලයේ වර්ගය. ඉතින් කෝණික ප්‍රවේගය නියත වුණොත් ඇල්ෆා බිඳුව වෙනවා. හරි කෝණික ප්‍රවේගය නියත වුණොත් ඇල්ෆා බිඳුව වෙනවා. එතකොට θ සමානයි ඔමෙගා t වෙනවා. එහෙනම් කැරකෙන කෝණය වෙන්නේ හරි කැරකෙන කෝණය වෙන්නේ අර නියත කෝණික ප්‍රවේගය වතාවක් කාලය. මොකද කෝණික ත්වරණ නැහැ. අර භාගයයි ඇල්ෆා t වර්ග පදයක් හැදෙන්න. භාගයයි ඇල්ෆා t වර්ග පදයක් හැදෙන්න කෝණික ත්වරණයක් නැහැ. නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙන්නේ. නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙනකොට මේ මාවතේ කෝණික ත්වරණය බිඳුවයි. කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙද්දී මේ මාවතේ කෝණික ත්වරණය බිඳුවයි කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අතන ඇල්ෆා බිඳුව වෙනවා θ සමානයි ඔමෙගා t. හරි පළවෙනි සමීකරණය ලැබෙනවා. එකවර යොදන්න පුළුවන්ද? පුළුවන්. එක. හරි. රූපය අඳින්න ඒ ටික හදාගන්න. හරි එහෙනම් වීඩියෝ එක මොහොතකට නවත්තලා අපි මේ වැඩේ කරගත්තා දැන්. හරි වීඩියෝ එක මොහොතකට නවත්තලා ඔන්න අපි විස්තර ටික දාගත්තා. එහෙනම් මම පොඩ්ඩක් බ්‍රීෆ් කරන්නම්. ස්වභාව ධර්මයේ තියෙන වෘත්ත චලිත වලින් අති බහුතරයක් හරි නියත කෝණික ප්‍රවේගයෙන් හැමදේම එකම විදිහට එකම ආවර්ත කාලයකින් කැරකෙන චලිත ඒක ස්වභාව ධර්මයේ විදිහ. අපි බලමු ඇයි ඒ කියලා. කියන්න. ඉස්සරහට යන්කෝ. එතකොට එහෙම චලිතයකදී හරි අනිවාර්යයෙන්ම කෝණික ප්‍රවේගයනේ කැරකෙන්නේ. ඇයි? භ්‍රමණයේ වේවා, වෘත්ත චලිතයේ වේවා යම්කිසි කෝණයක්නේ පිසලන්නේ. එතකොට කෝණය එක්ක කාලයත් එක්ක එනකොට එන්නේ හරි කෝණික ප්‍රවේගය. එතකොට දැන් මෙයා මෙහෙම රවුමට මේ අංශුව t සමානයි බිඳුවේදී මෙතන ඉඳලා t සමානයි t වෙන්න මෙතෙන් එනකොට ඔහොම කැරකීගෙන එනකොට කැරකෙන කෝණය θ. හැබැයි කෝණික ප්‍රවේගය නියත නම් මෙතනදිත් ඔමෙගා මෙතනදිත් ඔමෙගා. ඉතින් එතකොට කෝණික ත්වරණය බිඳුවයි. කෝණික ත්වරණය බිඳුවයි. හරි කෝණික ත්වරණය බිඳුව වෙච්ච ගමන් θ සමානයි ඔමෙගා t තත්ත්වයටපත් වෙනවා. ඊළඟට දෙවෙනි එක සම්පූර්ණ වටයකට සම්පූර්ණ වටයක් කැරකීම හිතුවොත් හරි සම්පූර්ණ වටයක් කැරකීම හිතුවොත් එහෙම θ සමානයි ඔමෙගා t දැම්මොත් එහෙම සම්පූර්ණ වටයක් කැරකීමට θ සමානයි ඔමෙගා t දැම්මොත් එහෙම සම්පූර්ණ වටයක් කැරකෙනකොට කැරකෙන කෝණය අංශක 360යි රේඩියන් 2.5. සම්පූර්ණ වටයක් කැරකීම හිතුවොත් සම්පූර්ණ වටයක් කැරකෙනකොට කැරකෙන කෝණය අංශක 360යි රේඩියන් 2.5. සමානයි ඔය නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙන්නේ වතාවක් ආවර්ත කාලය වට එකකට කාලය. හරි එතකොට නියත කෝණික ප්‍රවේගයෙන් එකම විදිහට කැරකෙනකොට කැරකෙන කෝණය සමානයි නියත කෝණික ප්‍රවේගයේ කාලය θ සමානයි ඔමෙගා t. ඕකේ θ සමානයි ඔමෙගා t වෙද්දි වටයක් කැරකිලා ඉවරෙද්දි රේඩියන් 2.5 කැරකෙන්නේ 2.5 ඔමෙගා වටයක් කැරකෙන්න කාලය. එතනින් වට එකකට කාලය මේකට කියනවා ආවර්ත කාලය කියලා. ආවර්ත කාලය හරි වට එකකට කාලය 2.5ට ඔමෙගා නියතයි.
මෙන්න දෙවෙනි සමීකරණ. ඒකත් හදාගන්න. වට එකකට කාලය 2.5 ඔමෙගා. වට එකකට කාලය 2.5 ඔමෙගා. වට එකකට කාලය 2.5 ඔමෙගා. ඔන්න දෙවෙනි කතන්දරේ හරි. එතකොට අපි අධ්‍යයනය කරන්නේ නියත කෝණික ප්‍රවේගයකින් කැරකෙන චලිත නියත කෝණික ප්‍රවේගයේදී θ කැරකෙන කෝණය ඔමෙගා t වෘත්ත චලිතවල හරි. ඒ වගේම වට එකකට කාලය t සමානයි 2.5 ඔමෙගා ඒකත් හරි. ඊළඟට පුතේ තප්පරයකට කැරගෙන වට ගණන තුන්වෙනි එක. තප්පරයකට කැරගෙන වට ගණන. තප්පර එකකට කැරගෙන වට ගණන. හරි. කොහමද හොයන්නේ? θ සමානයි ඔමෙගා t දැම්මොත් එහෙම. හරි. θ සමානයි ඔමෙගා t දැම්මොත් එහෙම කොහොමද තප්පරයකට කැරගෙන වට ගණන හොයන්නේ? හරි. තප්පරයකට කැරගෙන වට ගණන සොයමු. තප්පරයකට කැරගෙන වට ගණන සොයමු. හරි. තප්පරයකට කැරගෙන කෝණය. තප්පරයකට කැරගෙන වට ගණන හොයමු. තප්පරයකට කැරගෙන කෝණය බලමු. තප්පරයකට කැරගෙන කෝණය θ සමානයි ඔමෙගා t දානවා. හරි. θ සමානයි ඔමෙගා t දානවා. තප්පරයකදී කැරගෙන කෝණය තප්පර එකකදී කැරගෙන කෝණය කෝණික ප්‍රවේගය කාලය තප්පර 1යි. මම හොයන්න යන්නේ තප්පරයකට කැරගෙන වට ගණන. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක දැන් හඳ වගේ එකක් වෘත්ත චලිතයේ යෙදෙද්දී තප්පරයකට වටයක් කැරකෙන්නේ නැහැ. හඳ වගේ එකක් වෘත්ත චලිතයේ යෙදෙද්දී තප්පරයකට වටයක් කැරකෙන්නේ නැහැ. හැබැයි ප්‍රෝටෝනයක් වටේ හයිඩ්‍රජන් පරමාණුවේ ප්‍රෝටෝනය වටේ ඉලෙක්ට්‍රෝනය කැරකෙද්දී තප්පරයකට බර වට ගානක් කැරකෙනවා. ඒවත් නියත කෝණික ප්‍රවේග චලිත. ප්‍රෝටෝනය වටා ඉලෙක්ට්‍රෝනය කැරකෙන එක. හයිඩ්‍රජන් පරමාණුවේ වෙනත් පරමාණු වල ප්‍රෝටෝන වටා ඉලෙක්ට්‍රෝන කැරකෙන එක. ඒවත් නියත කෝණික ප්‍රවේග චලිත. ඇයි හත් දෙයියනේ? එහෙම නෙවුණා නම් එහෙම කාලෙන් කාලෙට කෙමිස්ට්‍රි වෙනස් කරන්න වෙනවා. හරි. ප්‍රෝටෝන වටේ ඉලෙක්ට්‍රෝන වේගෙන් කැරකෙන කාලෙට එක කෙමිස්ට්‍රියක්. ප්‍රෝටෝන වටේ ඉලෙක්ට්‍රෝන හිමින් කැරකෙන කාලෙට රසායනික ප්‍රතික්‍රියාවලට බලපෑම වෙනස් වෙලා තව කෙමිස්ට්‍රියක්. අයියලාගේ කෙමිස්ට්‍රි පේපර් එක නෙමෙයි ඔයාලට එන්නේ. හරි. එතකොට මාරි කියුරි පියරි කියුරි හොයාගත්ත කෙමිස්ට්‍රි නෙමෙයි දැන් තියෙන්නේ. ඇයි? ඒ කාලෙට වඩා දැන් ඉලෙක්ට්‍රෝනේ ප්‍රෝටෝනේ වටේ වේගෙන් කැරකෙනවා. පිස්සු හැදෙයි. එහෙම වෙලා නැහැ. ප්‍රෝටෝනේ වටේ ඉලෙක්ට්‍රෝනේ කැරකුනේ නියත කෝණික ප්‍රවේගයෙන් හැමදාමත් ඔය කෙමිස්ට්‍රි එක විදිහයි. ඒ මොකද? ස්වභාව ධර්මය ආම් බලන්න. හරි. ප්‍රෝටෝනේ වටේ ඉලෙක්ට්‍රෝනේ හැමදාමත් එකම නියත කෝණික ප්‍රවේගයකින් කරකවලා ස්වභාව ධර්මය. මං කිව්වා. ස්වභාව ධර්මයේ තියෙන තරම නියත කෝණික ප්‍රවේග චලිත කියලා. ඉතින් එතකොට ප්‍රෝටෝනේ වටේ ඉලෙක්ට්‍රෝනය කැරකෙන නියත කෝණික ප්‍රවේග චලිතයට ගියොත් එහෙම එතනදී තප්පරයට වට ගොඩාක් ප්‍රෝටෝනේ වටේ ඉලෙක්ට්‍රෝනි කැරකිලා තියෙයි. දැන් හඳ වගේ කතාවකදී තප්පරයට වට ගන්න වැදගත් වෙන්නේ නැහැ. මොකද හඳ එහෙම තප්පරයට වටයක් ඉවර කරන්නේ නැහැ පෘථිවිය වටේ. කල් යනවා. මේ ප්‍රෝටෝනේ වටේ ඉලෙක්ට්‍රෝනි කැරකෙද්දී තප්පරයට වට ගන්න කියන එක මාර සංකල්පයක්. එතෙන් දෙමු. එතකොට තප්පරයකට කැරගෙන වට ගණන බලමු. තප්පරයකට කැරගෙන වට ගණන හොයන්න ගියාම තප්පරයකට කැරගෙන කෝණය හොයන්න θ සමානයි ඔමෙගා t දැම්ම. මොකද නියත කෝණික ප්‍රවේග ගැනනේ කතාව. θ සමානයි ඔමෙගා t ඇති. ඇල්ෆලා නැහැ. θ සමානයි ඔමෙගා t තප්පරයකට කැරගෙන කෝණය කෝණික ප්‍රවේගය කාලය තප්පර එකකදී. හරි. ඊට පස්සේ තප්පරයකට වට ගණන එන්නේ කොහොමද? තප්පරයකට වට ගණන එන්නේ තප්පරයකට කෝණය බෙදීම වට එකක කෝණය. හරි. එතකොට තප්පරයකට වට ගණන එන්නේ කොහමද? තප්පරයකට වට ගණන එන්නේ තප්පරයකට කැරකෙන වට ගණන එන්නේ කොහමද? තප්පරයට කැරකෙන කෝණය බෙදීම වටයක් ඇතුලේ තියෙන කෝණය. හරිනේ. තප්පරයට කැරකෙන වට ගණන ඔයාලට දැනගන්න ඕන නම්
තප්පරයට කැරකෙන වට ගණන දැනගන්න ඕන නම් තප්පරයට කැරකෙන වට ගණන වෙන්නේ තප්පරයකදී කැරකිච්ච කෝණය බෙදන්න ඕනේ වට එකක් ඇතුලේ තියෙන කෝණය. හරි. එතකොට තප්පරයට කැරකෙන වට ගණන තප්පරයට කැරකෙන වට ගණන හොයාගන්න පුළුවන් තප්පරයක් තිස්සේ කැරකෙන කෝණය අල්ලලා හරි වටයක් ඇතුලේ තියෙන කෝණයෙන් බෙදුවාම. එහෙනම් තප්පරයට කැරකෙන වට ගණන. තප්පරයකට කැරකෙන කෝණය වෙන්නේ ඔමෙගා 1 ඔමෙගා වතාවක් 1. තප්පරයකට කැරකෙන කෝණය වෙන්නේ ඔමෙගා වතාවක් 1 වට එකක කෝණය වෙන්නේ 2.5. වටයක් ඇතුලේ රේඩියන් 2.5. වටයක් ඇතුලේ රේඩියන් 2.5. එහෙනම් තප්පරයට කැරකෙන වට ගණනට කියනවා සිංහලෙන් සංඛ්‍යාතය ඉංග්‍රීසියෙන් F කියලා. හරි. තප්පරයට කැරකෙන වට ගණනට කියනවා සංඛ්‍යාතය F කියලා. F සමානයි ඔමෙගා යට 2.5. F සංඛ්‍යාතය සමානයි ඔමෙගා යට 2.5. තුන්වෙනි සමීකරණය. දැන් මේවා උඩින් නිකන් කනාපල්ලම් ගහලා ඉගෙන ගත්තට පස්සේ වැඩක් කරන්න ගියාම මොනවද කියලා දන්නෙත් නැහැ නිකන් සූත්‍ර කටපාඩම් ප්‍රේක්ෂකයෝ විතර වෙනවා. කරන්න එපා වටිනා ජීවිතේ කැප කරන කාලේ හරියට ඉගෙන ගන්න නැත්නම් අහක ඔය කාලේ. හරි. එතකොට ඔන්න වැඩේ. එහෙනම් තුන්වෙනි එක තප්පරයකට කැරකෙන වට ගණන. ඒකට නෝට් එක දාගන්න නෝට් එක දාගත්තට පස්සේ මම ආයෙ පාරක් කියන්නම්. හරි තුන්වෙනි එක තප්පරයකට කැරකෙන වට ගණන. ඒකට නෝට් එක දාගන්න නෝට් එක දාගත්තට පස්සේ මම ආයෙ වටයක් කියන්නම්. නෝට් එක දාගත්තට පස්සේ මම ආයෙ වටයක් කියන්නම්. එහෙනම් වීඩියෝ එක මොහොතකට නවත්තලා හරි වීඩියෝ එක මොහොතකට නවත්තලා මට මේක හොයලා දෙන්න ඇඳලා දෙන්න. හරි දැන් මම හිතනවා ඔයා වීඩියෝ එක මොහොතකට නවත්තලා වැඩ ටික කරගත්තා කියලා. මම එහෙනම් ආයෙ කතන්දරේ පටන් ගන්න. අපි data ඉතුරු කරගන්නත් ඕනේ නේද? හරි ඒ නිසා වීඩියෝස් නිකන් මම ඉවර වෙන කාලය යනකල් මම බලන් ඉන්නේ නැහැ. හරි ඔයා වීඩියෝ එක නවත්තලා වැඩ ටික කරගෙන ආයෙ ස්ටාර්ට් කරනවානේ. හරි. එතකොට අපි කතා කර ඉන්නේ වෘත්ත චලිත පිළිබඳව. වෘත්ත චලිත කියන්නේ තමන්ගේ පදාර්ථයේ පිටතින් තියෙන කේන්ද්‍රයක් වටේ රවුමට කැරකෙන එක. හරි. එහෙම කැරකෙද්දී ස්වභාව ධර්මයේ පෘථිවිය වටේ හඳ වේවා ප්‍රෝටෝනය වටේ ඉලෙක්ට්‍රෝනය වේවා හරීම සුලභයි නියත කෝණික ප්‍රවේගයෙන් සිද්ධ කරන්නට යෙදিলা තියෙන චලිත. මේ ගැන අධ්‍යයනයක ඉන්නේ නියත කෝණික ප්‍රවේගයෙන් චලිතයක් සිද්ධ වෙනකොට හරි කෝණික ත්වරණයක් නැහැ. කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කැරකෙන කෝණය θීටා ඔය නියත කෝණික ප්‍රවේගයේ වතාවක් කාලය විතරයි. S සමානයි ut වගේ θ සමානයි ඔමෙගා t. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි එතකොට සම්පූර්ණ වටයක් යන්න කාලය වෙන්නේ. සම්පූර්ණ වටයක් යන්න කාලය වෙන්නේ θීටා රේඩියන් 2.5 වටයක් ඇතුලේ අංශක 360 2.5 සමානයි ඔමෙගා කැපිටල් T ආවර්ත කාලය. එහෙනම් ආවර්ත කාලය 2.5 යට ඔමෙගා. ඊළඟ එක තමයි තප්පරයකට කැරගෙන වට ගණන හොයනවා කියලා කියන්නේ. දැන් තප්පරයකට කැරගෙන වට ගණන හඳ වගේ එකකට එච්චර ඒක හොඳ මිම්මක් නෙමෙයි. මොකද හඳ වගේ එකක් තප්පරයට වට ගානක් කැරකෙන්නේ නැහැ. පොඩ්ඩක් ඕනනම් හැරිලා තියෙන්නේ. හරි. හැබැයි ප්‍රෝටෝනය වටේ ඉලෙක්ට්‍රෝනය කැරකෙද්දි තප්පරයකට කැරකෙන වට ගාන කියන එකත් මාර වැදගත් සාධකයක්. ඔතනදී මෙහෙම පුළුවන්. තප්පරයකට කැරකෙන වට ගණන හොයන්න කලින් තප්පරයකට කැරකෙන කෝණය හොයමු. θීටා සමානයි ඔමෙගා t. නියත කෝණික ප්‍රවේග චලිතයට. තප්පරයකට කැරකෙන කෝණය තප්පර එකකට කැරකෙන කෝණය සමානයි ඔමෙගා කාලය තප්පර 1යි. තප්පර එකකට කැරකෙන කෝණය තප්පර එකකට කැරකෙන කෝණය θීටා සමානයි ඔමෙගා කාලය තප්පර 1යි. ඉතින් තප්පරයකට කැරකෙන කෝණය ඔමෙගා වතාවක් 1 කියන එක. ඔමෙගා වතාවක් 1 කියන එක. තප්පරයකට කැරකෙන වට ගණන වෙන්නේ තප්පරයකට කැරකෙන වට ගණන වෙන්නේ අර කැරකෙන කෝණය කාලයෙන් බෙද මේ වටයක් ඇතුලේ තියෙන කෝණයෙන් බෙදෙන එක. හරි. ඔයා හිතන්නකෝ මොනවා හරි දෙයක තියෙන මොනවා හරි තොප්පි තියෙනවා 48ක්. තොප්පි 48ක් තියෙනවා. තොප්පි දුසින් කීයක් තියෙනවද? දුසිමක් කියන්නේ 12යි. 48 12න් බෙදුවා තොප්පි දුසින් 4යි. එහෙමනේ ගන්න. තොප්පි තියෙනවා 48ක්. දුසිමක් කියන්නේ 12ක්. එහෙනම් තොප්පි 48 දුසිමක තියෙන 12න් බෙදුවාම දුසින් කීයද කියලා එනවා. ඒ වගේ තප්පරයකට වට ගණන එනවා. වටයක් ඇතුලේ සම්පූර්ණ මේ තප්පරයට වට ගණන එනවා. තප්පරයක් ඇතුලේ සම්පූර්ණයෙන් කැරකෙන කෝණය බෙදනවා වටයක් ඉවර වෙද්දී පහු කරන කෝණය. හරිනේ.
තප්පරයකදී සම්පූර්ණයෙන් කරගෙන කෝණය බෙදනවා වටයක් ඉවර වෙද්දී ඉවර කරන කෝණය. එතකොට එනවා තප්පරයට කරගෙන වට ගණන. තප්පරයකට කරගෙන කෝණය ඔමෙගා වතාවක් 1 වට එකක් ඇතුලේ කෝණය රේඩියන් 2.5. එහෙනම් තප්පරයට කරගෙන වට ගණන ඔමෙගා යට 2.5. තප්පරයට කරගෙන වට ගණනට කියන සිංහල නම තමයි සංඛ්‍යාතය. සංඛ්‍යාතය ඔමෙගා යට 2.5 එනවා. ඔන්න තුන්වෙනි එක. හරි තුන්වෙනි එක සංඛ්‍යාතය ඔමෙගා යට 2.5 එනවා. දැන් ඔයාට පේනවා ආවර්ත කාලය 2.5 යට ඔමෙගා බලන්න දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණයේ ආවර්ත කාලය 2.5 යට ඔමෙගා දැන් මේ දැන් ආවා. ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ වටයක් කරකෙන්න කාලය 2.5 යට ඔමෙගා තප්පරයට කරගෙන වට ගණන. තප්පරයට කරගෙන වට ගණන සංඛ්‍යාතය ඔමෙගා යට 2.5 කියලා ඔයාට පේන්න තියෙනවා. ඒ වඩා හරි සතුටුයි. මොකද ඊළඟ මොහොතේ ඔයාට පේනවා t සමානයි 1 යට f කියලා. හරි t සමානයි 1 යට f කියලාත් ඔයාට පේනවා. හරි එතනින් ඔයාට මෙහෙම එකකුත් පේනවා. එහෙනම් f සමානයි 1 යට t. එහෙනම් සංඛ්‍යාතයේ ඒකක. එහෙනම් සංඛ්‍යාතයේ ඒකකය වෙන්නේ එක බෙදීම ආවර්ත කාලය තප්පර සංඛ්‍යාතයේ ඒකකය වෙන්නේ තප්පර ඍණ 1 මේකට හර්ට්ස් hz හර්ට්ස් කියලාත් කියනවා. හර්ට්ස් කියලාත් කියනවා. ඒ ටික දාගන්න. හරි ඔන්න ඔය කරුණු කාරණා ටික දාගන්න. හරි ආවර්ත කාලය 2.5 යට ඔමෙගා සංඛ්‍යාතය ඔමෙගා යට 2.5. එහෙනම් ආවර්ත කාලය සමානයි 1 යට සංඛ්‍යාතය. සංඛ්‍යාතය 1 යට ආවර්ත කාලය 1 යට තප්පර ඍණ 1. හර්ට්ස් කියලා තප්පර ඍණ 1ට කියනවා. හර්ට්ස් කියන්නේ හරි නවීන භෞතික විද්‍යාව හොයාගන්න මූලික වෙච්ච විද්‍යාඥයෙකුගේ නමක්. හරි එතකොට එතුමා 1887 කරන්නට යෙදුණු මහා විශාල සොයා ගැනීමක් තමයි 1905 අයින්ස්ටයින් විසින් හරි ඉතාමත් දරුණු හොයා ගැනීමකට වස්තු බීජය කරගන්නේ. ඉතින් ඔහම තමයි භෞතික විද්‍යාව දියුණු වෙන්නේ. දැනට මේ මෙහෙම ලියා ගන්න. හර්ට්ස්. හරි. ඔන්න ඔහම තියෙනවා. හරි. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඊළඟට මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ මේ වෙනකල් කරගත්ත වැඩවලින් පෙනුණා නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙද්දී නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙද්දී හරි මේ නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙද්දී කෝණික ත්වරණය බිඳුවයි කියලා. නියත කෝණික ප්‍රවේගයෙන් නම් චලිත වෙන්නේ අලුත් කතාවකට මේ යන්නේ පරණ ඒවා ටික ඉවර කරන් එන්න මේ ටික ඉවර කළා අඩුපාඩු තියෙනවා වීඩියෝ එක නවත්තලා හදාගෙන එන්න. අඩුපාඩු තියෙනවා වීඩියෝ එක නවත්තලා උන් හදන් එන්න. හරි. හරි දැන් පටන් ගමු. දැන් මේකයි කතන්දරය. අලුත් එකක්. දැන් ඔබට පේනවා මේ ස්වභාව ධර්මය ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙන විදිහට ස්වභාව ධර්මය ගොඩක් දේවල් ප්ලෑන් කරලා තියෙන විදිහට නියත කෝණික ප්‍රවේගයෙන් චලිත සිද්ධ වෙන්නේ වැඩි හරියක් ඒ වගේ ස්වභාව ධර්මයේ අපි ඉගෙන ගන්න යන කට්ටිය නියත කෝණික ප්‍රවේගයෙන් තමයි චලිත දැන් ඔය සිද්ධ වෙනවා කියලා පේන්නේ. හොඳම උදාහරණය ප්‍රෝටෝනේ වට ඉලෙක්ට්‍රෝනේ. ඕක නියත කෝණික ප්‍රවේගයෙන් කරක් නොකුණා නම් සැරෙන් සැරේට කෙමිස්ට්‍රි වෙනස් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ නේ. මොකද සංයෝගවල ශීඝ්‍රතාව හැම ඔක්කොම වෙනස් වෙනවනේ. ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියාවල. හරියට එහෙම වෙලා නැහැ. එතකොට දැන් වස්තුවක් තමන්ගේ කේන්ද්‍රයක් තමන් මොනවා හරි හිතාගත්ත කේන්ද්‍රයක් වටේ නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනවා නම් හරි කෝණික ප්‍රවේගයේ වෙනසක් නැත්නම් කෝණික ත්වරණය බිඳුවයි. කෝණික ප්‍රවේග වෙනසක්නේ කෝණික ත්වරණය කියන්නේ. එතකොට කෝණික ත්වරණය බිඳුවයි. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ කෝණික ත්වරණය බිඳුව උණයි කියලා වස්තුවේ සම්පූර්ණ ත්වරණය බිඳුවද? උත්තරයක් දෙන්න. නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවක නියත කෝණික ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවක කෝණික ප්‍රවේගය වෙනස් නැති නිසා කෝණික ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කෝණික ත්වරණය වෙනස් වෙන්නේ නැතිකම හරහා සියලුම ත්වරණ බිඳුවද කියලා මම අහනවා. සියලුම ත්වරණ බිඳුවද කියලා අහනවා. හරි විනාඩියක් අරන් හිතන්න. වීඩියෝ එක නවත්තන්න. වීඩියෝ එක නවත්තලා මට හිතලා උත්තරයක් දෙන්න.
නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙනකොට නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙනකොට හරි කෝණික ත්වරණය එන්නේ නැහැ. කෝණික ත්වරණය බිඳුවයි. මං අහන්නේ ඔක්කොම ත්වරණ බිඳුවද? මොනවා හරි තව ත්වරණයක් තියනවද? ඔක්කොම ත්වරණ බිඳුවද? මොනවා හරි පොඩි ත්වරණ බට්ටෙක් ඉන්නවද? හිතන්න. දැන් මේ වෙලාවේ කෝණික ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට නම් මේ වෙලාවේ කෝණික ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට නම් ඒකත් එක්ක බැඳිලා මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. මේ වෙලාවේ මෙහෙම කරකිනවා නම් ඒකත් එක්ක බැඳිලා මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. එතකොට හරිද? මෙතන කෝණික ප්‍රවේගය ඔමෙගා වෙන්න ඇති. හැබැයි ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට v. මෙතනත් කෝණික ප්‍රවේගය ඔමෙගා තමයි. හැබැයි ස්පර්ශීය ප්‍රවේගය දැන් තියෙන්නේ මේ පැත්තට v. කෝණික ප්‍රවේගයත් එක්ක බැඳුණු ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. කෝණික ප්‍රවේගයත් එක්ක බැඳුණු ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. ඒ ස්පර්ශීය ප්‍රවේගය අගය වෙනසක් වෙන්නේ නැහැ. මොකද v සමාන r ඔමෙගා. v සමාන r ඔමෙගා. ඒ ස්පර්ශීය ප්‍රවේගයේ අගය වෙනසක් වෙන්නේ නැහැ. ඔමෙගා නියත නම් ඔමෙගා නියත විට අරයත් නියතයිනේ ආරුත් නියතයිනේ. ආරුත් නියතයිනේ. හරි? ආරුත් නියත විට හරි මෙතන මේ ඔමෙගා නියතයි කොහොමත් වෘත්තපතේ අරයත් නියතයිනේ. කොහොමත් වෘත්තපතේ අරයත් නියතයිනේ. ඔමෙගා නියත විට r පතේ අරයත් නියත නිසා ස්පර්ශීය ප්‍රවේගයේ අගය වෙනස් වෙන්නේ නැහැ. ස්පර්ශීය ප්‍රවේගයේ අගය වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් ස්පර්ශීය ප්‍රවේගයේ v සමාන r ඔමෙගා. මෙතනත් ස්පර්ශීය ප්‍රවේගයේ v සමාන r නියත ඔමෙගා. හැබැයි ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. නමුත් v හි දිශාව වෙනස් වේ. මේ බලන්න. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව මේක. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව මේක. මෙන්න මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව මෙන්න මේක. ස්පර්ශීය ප්‍රවේගයේ මුලින් තිබුණේ මේ පැත්තට. ස්පර්ශීය ප්‍රවේගය දැන් තියෙන්නේ මේ පැත්තට. නමුත් v හි ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා තියෙනවා. ප්‍රවේගයේ දෛශිකයක් නිසා යාට විශාලත්වයකුයි දිශාවකුයි දෙකම තියෙනවා. විශාලත්වයේ නියතව තිබිලා දිශාව වෙනස් වුණත් ඒක ප්‍රවේග වෙනසක්. ඒ නිසා මෙතන ප්‍රවේග වෙනසක් තියෙනවා. ලියන්නම් ඊළඟ එක. නමුත් v හි දිශාව වෙනස් වේ. ප්‍රවේගයේ දෛශිකයක් v අගය නියත වුවත් v ගේ අගය නියත වුවත් දිශාව වෙනස් වෙලා තියෙනවා. v ගේ අගය නියත වුණත් දිශාව වෙනස් වෙනවා. ඒක ප්‍රවේග වෙනසක්. ඒක දෛශික තියරි වලින්. ප්‍රවේග වෙනසක්. හරි. ආයෙ කියන්නම් වස්තුව නියත කෝණික ප්‍රවේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙද්දී කෝණික ත්වරණය බිඳුවයි. මොකද කෝණික ප්‍රවේග වෙනසක් නැහැ. ඒ වගේම ඔයා දන්නවා භ්‍රමණ චලිතයේ වේවා වෘත්ත චලිතයේ වේවා කෝණයක් පිස දානකොට භ්‍රමණ චලිතයේ වේවා වෘත්ත චලිතයේ වේවා කෝණයක් පිස දානකොට ඒ පතයේ කෝණික ප්‍රවේගය මෙහෙම තියෙද්දි මෙන්න මේ පැත්තේ ස්පර්ශීය ප්‍රවේගයක් හැදෙනවා v කියලා. ස්පර්ශීය ප්‍රවේගය අරය වතාවක් කෝණික ප්‍රවේගය. මෙතනදිත් අගය r ඔමෙගා. හරි? කෝණයක් කැරකෙන වෙලාවේ ඒ පතේ ස්පර්ශීය ප්‍රවේගයක් හැදෙනවා v කියලා. v සමානයි අරය වතාවක් කෝණික ප්‍රවේගය r ඔමෙගා. එහෙනම් v ගේ අගය වෙනස් වෙන්නේ නැහැ ඔමෙගා නියත තාක්කල්. ඒ නිසා මම මේ කියන්නේ ස්පර්ශීය ප්‍රවේගයේ අගය වෙනස් වුණා කියලා නෙමෙයි. හැබැයි S2 බලන්න මුලින් ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. දැන් ස්පර්ශීය ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට.
ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. නමුත් ස්පර්ශීය ප්‍රවේගයේ වීහි දිශාව වෙනස් වෙනවා. ඉතින් ප්‍රවේගය දෛශිකයක්. දෛශික වලට තියරි තියෙනවා. දෛශික කියන්නේ විශාලත්වයකුයි මේ දිශාවකුයි දෙකක්ම තියෙන රාශි. එතකොට විශාලත්වය එහෙම්මම තියෙද්දි උනත් විශාලත්වය එහෙම්මම තියෙද්දි උනත් විශාලත්වය එහෙම්මම තියෙද්දි උනත් හරි විශාලත්වය එහෙම්මම තියෙද්දි උනත් දිශාව වෙනස් වෙනකොට විශාලත්වය එහෙම්මම තියෙද්දි උනත් දිශාව වෙනස් වෙද්දි ඒ දෛශිකය වෙනස් වෙනවා. කන්ට ගන්න විශාලත්වය එහෙම්මම තියෙද්දි උනත් දිශාව වෙනස් වෙනවා නම් දෛශිකය වෙනස් වෙනවා. එතකොට මෙතන ප්‍රවේගයේ අගය එහෙම්මම තියෙද්දි උනත් ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා නිසා ප්‍රවේගයේ දෛශිකයක් ප්‍රවේගයේ අගය නියත උවත් දිශාව වෙනස් වෙලා තියෙනවා. එතකොට දෛශික තියරි වලින් දෛශිකයේ අගය නියතව තිබුණත් දෛශිකයේ දිශාව වෙනස් වෙලා නම් ඒක දෛශික වෙනසක්. එහෙනම් ඒක ප්‍රවේග වෙනසක්. ප්‍රවේග වෙනසක් තියෙනවා නම් කොහේ හෝ කොයි පැත්තකට හෝ ත්වරණයක් තිබිය යුතුයි. කෝණික ත්වරණය බිඳුව බව හරි. නමුත් කොහේ හෝ කොයි පැත්තකට හෝ මොකක් හෝ ත්වරණයක් තිබිය යුතුයි. ප්‍රවේග වෙනසක්. ඒ නිසා මොනවා හරි ත්වරණයක් තිබිය යුතුයි. කොහේ හෝ හරි කාට හෝ කොහේ හෝ මොකක් හෝ ත්වරණයක් තිබිය යුතුමයි. ඒක කෝණික ත්වරණය නෙමෙයි වෙන්න ඇති. ඒක කෝණික ත්වරණය නෙමෙයි වෙන්න ඇති. කෝණික ප්‍රවේග වෙනසක් වෙලා නැත්නම් කෝණික ත්වරණයක් තියෙනවා කියලා හචාච ගන්න බෑනේ. කෝණික ත්වරණයක් නැහැ. හැබැයි මොකක් හරි ත්වරණයක් තියෙන්න ඕනේ කියලා මම කියනවා. හරි දාගන්න. අලුතෙන් රූපයක් අඳින්න අලුතෙන් රූපයක් අඳින්න විස්තර ටික දාගන්න. මේ අපේ පස්වෙනි සමීකරණ කියලා දාගන්න ඒකම. මේ අපේ පස්වෙනි සමීකරණ කියලා දාගන්න තියරි ටිකක් දාගන්න. හරි. v සමානයි r එකත් අපේ ගේම් එකේ ඉන්නවා. v සමානයි r එකත් අපේ ගේම් එකේ ඉන්නවා. ඒකක් දාගන්න. රූපය ඇඳ ගන්න අලුතෙන් තියරි ටික දාගන්න. ඊළඟ තර ලකුණ හැටියට. අනෝගයි කතන්දරේ වෙන්නේ. එහෙමනම් පුතේ එහෙමනම් මම ආයෙත් කියන්නම් දැන් වස්තුවක් නියත කෝණික ප්‍රවේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙද්දී ඔයා දැන් මේක වීඩියෝ එක මොහොතකට නවත්තලා වැඩේ කරගෙන ඉන්නේ. මම මේක ආයෙ කියනවා. ඉස්සරහ ගමන අලුත් කැලලකුත් මේක පස්සේ මම කියනවා. දැන් ඔයා මේක ලියාගෙන තේරුම් අරන් මේ try එක දීලා ඉවරයි. මම කියාගෙන ගිහිල්ලා අලුත් කැලලක් කියනවා. වස්තුවක් නියත කෝණික ප්‍රවේගයෙන් කැරකි ඉන්නකොට කෝණික ත්වරණය බිඳුවයි. කෝණික ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. හරි ඒක හරි. එතකොට ස්පර්ශීය ප්‍රවේගය ඕනෙම කෝණික ප්‍රවේගයක පතේ ඔස්සේ ස්පර්ශීය ප්‍රවේගයක් බිහිවෙනවා අර වතාවක් කෝණික ප්‍රවේගය කියලා. ඒකේ අගය වෙනස් වෙන්න හේතුවකුත් නැහැ. මොකද කොයි වෙලාවෙත් r එකයි කොයි වෙලාවෙත් ω එකයි. හැබැයි මේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීමක් වෙනවා. දෛශිකයක දිශාව වෙනස් වුණොත් ඒක දෛශිකය වෙනස් වුණා කියලා පිළිගන්න හේතුවක් වෙනවා. විශාලත්වය එහෙමම තිබ්බා. ඒ නිසා මෙන්න මේ ස්පර්ශීය ප්‍රවේග දෛශිකයේ විශාලත්වය වෙනස් වීම නිසාවෙන් ප්‍රවේග වෙනසක් මෙතන තියෙනවා. ඒ ප්‍රවේග වෙනසක් කියලා කියන්නේ ත්වරණයට මඟ පෑදීමක්. එහෙනම් මොකක් හෝ ත්වරණයක් තියෙන්න ඕනේ. ඇල්ෆා නෙමේ වුණත් කවුරු හරි ත්වරණයක් ඔතන හිටියා වෙන්න ඕනේ. හරි. දැන් මම ඒ කවුද ත්වරණය කියන එක කියන්න. පස්වෙනි සමීකරණේ දාගෙන තියෙන්නේ. ඒ ඉන්න අලුත් ත්වරණය ගැන මම ඔයාට කියලා දෙන්න. මේවා ඉතින් කටපාඩමින් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් වැඩි දුරක් යන්න බෑ. හරි. ඒ ඉන්න ත්වරණය කවුද කියන එක මම ඔයාට කියලා දෙන්න. හරි වෘත්තයක් අඳින්න පුරුදු වෙලා ඉන්න එපා ඉස්සෙල්ලම උන් ඇඳ. හරි. දැන් මේ වගේ තැනක් ගන්න.
මෙන්න මෙතන අංශුව තියෙනවා. ඊළඟට අංශුව මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරි. කාලය t සමානයි 0යි. කාලය t සමානයි t. හරි. එතකොට මේ වෙලාවෙත් කෝණික ප්‍රවේගය තියෙනවා. හරි සතුටුයි. නියත කෝණික ප්‍රවේගයෙන් චලිත ගැන කතා කරන්නේ. මේ වෙලාවෙත් කෝණික ප්‍රවේගය හැමම තියෙනවා සතුටුයි. කෝණික ප්‍රවේග වෙනසකුත් නැහැ. සතුටුයි. හරි. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට තියෙනවා. v. හරි. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට තියෙනවා. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට තියෙනවා. හරි. v. හරි. එතකොට හරි. දැන් මෙහෙම ස්පර්ශීය ප්‍රවේග තියෙනවා නම් හරි. ස්පර්ශීය ප්‍රවේග තියෙනවා නම් මේ විදිහට v සහ v කියලා දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. හරි. දැන් පුතේ ත්වරණය කියලා ගන්න ඕනේ මොකද්ද? ත්වරණය කියලා ගන්න ඕනේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. කවුරු හරි කෙනෙක් ත්වරණය කියලා ගන්නවා නම් ගන්න ඕනේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරි. එතකොට මේ තියෙන්නේ ආරම්භක ප්‍රවේගය v0. මේ තියෙන්නේ අපේ සිද්ධිය අවසාන ප්‍රවේගය v. මේ තියෙන්නේ ආරම්භක ප්‍රවේගය v0. මේ තියෙන්නේ අපේ සිද්ධිය අවසාන ප්‍රවේගය v. v0 කියලා කියන්නේ අගය හැබැයි v. v0 කියන්නේ දිශාවත් එක්කම ලියනකොට එයාගේ අගය v. අගය v. ආරම්භක ප්‍රවේගයේ v0 මේ පැත්තට තියෙන්නේ එයාගේ අගය v. දැන් අවසාන ප්‍රවේගය මේ පැත්තට තියෙන්නේ මේ කියන කාලය t සමානයි 0 ඉඳලා t සමානයි 0 ඉඳලා t සමානයි t වෙනකොට නියත කෝණික ප්‍රවේගයෙන් කැරකෙනකොට ඔමෙගා වෙනසකුත් නැහැ. කාලය 0 ඉඳන් t ට ගත වෙලා ස්පර්ශීය ප්‍රවේගයේ අගය v. මොකද v සමානයි r ඔමෙගා. ඒක වෙනස් වෙන්නේ නැහැ. v සමානයි r ඔමෙගා. r නියත හින්දා හරි අරය r නියත හින්දා වෘත්තපතේ අරය නියත හින්දා r නියත හින්දා නියත කෝණික ප්‍රවේගය ඔමෙගා නියත හින්දා v අගය නියතයි. ඒක අපි v කියලා ගමු. හරි අරය නියත හින්දා කෝණික ප්‍රවේගයේ නියත හින්දා අරය නියතයි කෝණික ප්‍රවේගයේ නියත හින්දා මෙන්න මේ ස්පර්ශීය ප්‍රවේගයේ අගය vමයි. මෙතනත් අරය නියතයි කෝණික ප්‍රවේගයේ නියතයි ස්පර්ශීය ප්‍රවේගයේ අගය vම තමයි. අගය v. හැබැයි මේක ආරම්භක ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට තියෙන්නේ. මේ සිද්ධියෙන් පස්සේ මේ සිද්ධියට සාපේක්ෂව අවසාන ස්පර්ශ ප්‍රවේගය මේ පැත්තට තියෙනවා. ඒතකොට ස්පර්ශ ප්‍රවේගය වෙනස්. ප්‍රවේග වෙනසක් තියෙනවා. ඇයි? අවසාන ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. දිශාවෙන් වෙනස හැදෙන්නේ. මුල් ප්‍රවේගය තියෙන්නේ මේ පැත්තට. දෛශිකයක් දිශාවෙන් වෙනස් නම් වෙනස්. හැබැයි අගය r ඔමෙගාම තමයි vම තමයි. අගය r ඔමෙගාම තමයි v. r ඔමෙගා vම තමයි. හරි. ඔහම තියෙනවා. ඔය ටික තියෙනවා. දැන් දෛශික තියරි වලින් ප්‍රවේග වෙනස හොයන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රවේගය ගමන් කරන්නේ මේ පැත්තට. 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 දෛශික තියරි වලින් දෛශිකයකින් දෛශිකය අඩු කරලා ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයෙන් හරි අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය v0 අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය v0 අඩු කරලා කාලයෙන් බෙදලා තියෙන්න ඕනේ. ප්‍රවේග වෙනස ගන්නෙ කොහොමද? දෛශික වෙනස ගත්ත හැකි අඩු කරන්න ඕනේ දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරොත්. හරි.
දෛශික වෙනස ගන්න පුළුවන්. දෛශික වෙනස ගන්න පුළුවන් අඩු කළ යුතු දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරොත්. දෛශික වෙනස ගන්නවා තියරියක් එක. අඩු කළ යුතු දෛශිකය පැත්ත මාරු කර එකතු කරනවා. දෛශික වෙනස ගන්නවා අඩු කළ යුතු දෛශිකය පැත්ත මාරු කරලා එකතු කළා. දෛශික වෙනස ගන්නවා අඩු කරන්න ඕනේ දෛශිකය පැත්ත මාරු කරලා එකතු කළා. එතකොට මේ කැරකිච්ච කෝණය θ. මේ කැරකිච්ච කෝණය θ මෙතන ස්පර්ශය 90යි. මෙතන ස්පර්ශය 90යි. මේ කැරකිච්ච කෝණය θ ස්පර්ශය 90යි. එහෙනම් මේ මෙතන බලන්න 180 වරින් θ හැදිලා තියෙයි. හරි. මෙතන චතුරස්‍රයක් තියෙන්නේ. ආයි කියන්නම් ඉතින්. මෙතන චතුරස්‍රයක් තියෙන්නේ. මෙන්න මෙතන චතුරස්‍රයක් හැදෙන්නේ දැන්. මෙතන හැදෙන්නේ දැන් චතුරස්‍රයක්. චතුරස්‍රයක කෝණ එකතුව 360යි. මේ දෙන්න ගියාම මෙතන 180ක් ඉවරයි. මෙතන θත් ඉවරයි. එහෙනම් මෙන්න මේ කෑල්ල 180 වරින් θ. මේ හැදෙන්නේ චතුරස්‍රයක්. මෙන්න මේ හැදෙන්නේ චතුරස්‍රයක්. මේ චතුරස්‍රයේ 90යි 180ක් ඉවරයි එතනම. මෙතන θ. එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 360 හදන්න මෙතන තියෙන්නේ 180 වරින් θ. එතකොට හරි මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට අගය v r ඔමෙගා. මේ වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට අගය v r ඔමෙගා. එහෙම තියෙනවා. එහෙම තියෙනකොට ස්පර්ශීය ප්‍රවේගය අගයෙන් r ඔමෙගාගෙන් එකම අගය බව ඇත්ත v අගය බව ඇත්ත. හැබුත් දිශාවෙන් මෙයා මුලින් ඉන්නේ මේ පැත්තට. දැන් ඉන්නේ මේ පැත්තට. ඉතින් ඔන්න ඔය දිශා වෙනස නිසා ප්‍රවේග වෙනසක් තියෙනවා. හරි එහෙනම් අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න ඕනේ. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදුවොත් ත්වරණයක් තියෙනවා. ඒක එනවා. හරි. ඉතින් ප්‍රවේග හරි කවුරු හරි වේවා දෛශිකවලදී කොහොමද අපි මේ දේ කරන්නේ? දෛශිකවලදී අපි මේ දේ කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මොකද්ද කරන්නේ? අපි කරනවා අඩු කරන්න ඕනේ දෛශිකේ. මෙයා අඩු වෙන්නට නියමිත දෛශිකේ පැත්ත මාරු කරලා එකතු කරනවා. අඩු වෙන්නට නියමිත දෛශිකය පැත්ත මාරු කරලා එකතු කරනවා. එතකොට මෙන්න මෙයා තමයි අඩු වෙන්න නියමිත. මෙයා ඉන්නේ මේ පැත්තට. මෙයා ඉන්නේ මේ පැත්තට. අඩු වෙන්න නියමිත දෛශිකය පැත්ත මාරු කරලා එකතු කරනවා. එතකොට මෙන්න මෙයා හිටියේ මේ පැත්තට. අවසාන එක්කෙනා හිටියේ මේ පැත්තට. එයා හරි. එයාගෙන් අඩු වෙන්න ඕනේ මෙන්න මේ දෛශිකේ. මෙයාගේ පැත්ත මාරු කරලා එකතු කරනවා. මෙයා යන්නේ මේ පැත්තට. පැත්ත මාරු කරලා එකතු කරාම අනිත් පැත්තට එකතු වෙනවා. අගය වීමයි. පැත්ත මාරු කරලා එකතු කරනවා. මෙයාගෙන් මෙයා අඩු වෙන්න ඕනේ දෛශික තියරි. මෙයාගෙන් මෙයා අඩු වෙන්න ඕනේ. දෛශික අඩු කරද්දී අඩු වෙන්න ඕනේ දෛශිකේ පැත්ත මාරු කරලා එකතු කරන්න. එහෙනම් මෙයා ඔහොමම තියන්න. මෙයා මේ පැත්තට යමින් ඉන්නේ. මෙයාව පැත්ත මාරු කරලා මේ අනිත් පැත්ත හරවලා එකතු කරන්න. මෙයා ඔහොමම යමින් ඉන්නේ. මෙයා අඩු කරද්දී මෙයා පැත්ත මාරු කරලා එකතු කරන්න. මෙයා හිටියා වගේම ඉන්නවා. මෙයා මෙහෙ ගියේ එක්කෙනා පැත්ත මාරු කරලා එකතු කරන්න. මේ පැත්තට එකතු කරන්න. මෙතන කෝණය 180 වරින් θ. 180 වරින් θ. හරි. දැන් මෙහෙමයි. හරි. මෙතන පොඩි ත්‍රිකෝණමිතියක් ඕන වෙනවා. හරි. ඒ ත්‍රිකෝණමිතිය මැත්ස් ළමයින්ට නම් පෙනෙයි. බයෝ ළමයි ඒක පෙන්න ගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ දෛශික දෙක එකතු කරාම හරි මැද්දේ සමාන දෛශික දෙකක් නේ. දැන් මෙයා අඩු කරන්න තියෙන්නේ. මෙයාව පැත්ත මාරු කරලා එකතු කරනවා. පැත්ත මාරු කරලා දැන් ඔය ලියලා තියෙන්නේ. දෛශික දෙක සමානයිනේ. දෛශික දෙක සමාන නිසා හරි මැද්දෙන් තමයි සංප්‍රයුක්තය වැටෙන්නේ. VR. හරි දෛශික සංප්‍රයුක්තයෙන් එන්නේ ප්‍රවේග වෙනසනේ. ඩෙල්ටා V එක ප්‍රවේග වෙනස වැටෙන්නේ ප්‍රවේග වෙනස දිශාව වෙන්නේ හරි මැද්දෙන්. ඇයි? මේගොල්ලෝ දෙන්න සමාන නිසා. ප්‍රවේග වෙනස දිශාව වෙන්නේ හරි මැද්දෙන්. අගය වෙන්නේ මේ දෛශික තියරි ඒක ඕනේ නැහැ. නිකන් අදහස ගන්න. අගය වෙන්නේ 2V sin θ බෙදීම 2. 2V sin θ බෙදීම 2.
හරි. මම මේ දෙයක් පෙන්වන්න යන්නේ මෙන්න මෙතන මේ ජම්ප් එක හින්දා. මෙන්න මේ ජම්ප් එක හින්දා ඒගොල්ලෝ මේක ඔයාගේ ඔප්පු කිරීම සිලබස් එකට දාලා නැහැ. හරි. සිලබස් එකේදී මේක ඔප්පු කරන්න අහන්නේ නැහැ. ඉතින් පහන්ස කවදාකවත් සිලබස් එකේ ඔප්පු කරන්න අහන්න දේවල් අහන්න නැති දේවල් කියා දෙන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ? නෑ මම සිලබස් එකේ ඔප්පු කරන්න අහන්න නැති දේවල් කියා දෙන්නේ නැති බව ඇත්ත. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හරි. මෙන්න මෙතනින් ගන්න දැනුම ඔයාගේ මතු ආත්ම ගානක් වෘත චලිතය සඳහා බලපානවා. මතු ආත්ම ගානක ඔයා වෘත චලිතය ලබන ආත්මෙත් ඉගෙන ගත්තා කියන්නකෝ දැන් මැරිලා ඉපදිලා. ඒත් ඔයාට ඒ ගිය ආත්මේ හරි මේක දැකලා තියෙන එක වැදගත් වෙනවා. ඒ නිසා අන්න එහෙම සුවිශේෂී වැදගත්කමක් මේ දකින්න නිසායි මම ඔයාට මේ වැඩේ කරන්නේ. මේ වැඩේ කරලා දෙන්න හේතුව, පෙන්වන්න හේතුව, අපි දෙන්න අතර මේ වීඩියෝ සාකච්ඡාවට හේතුව මේකේ වටිනාකම ඔයාට දැනিলা තියෙන්න ඕනේ නිසා. හරි. මිසක ඔප්පු කරන්න අහන්නේ නැහැ. මොකද මේ මැද්දේ ත්‍රිකෝණමිතික ජම්ප් එකක් තියෙන හින්දා. හරි. එතකොට අහගෙන ඉන්නකො මගේ කතාව අහගෙන ඔලුවට දාගන්නකො ලස්සනට. දැන් වෘත චලිතය සිද්ධ වෙන්නේ නියත කෝණික ප්‍රවේගයෙන් නම් ඒ නියත කෝණික ප්‍රවේගයෙන් සිද්ධ වෙද්දී කෝණික ත්වරණයක් නැහැ. ඇල්ෆෙක් නැහැ. හැබැයි ඒ හැම අවස්ථාවෙදිම ස්පර්ශීය ප්‍රවේගයේ අගය වෙනසකුත් නැහැ. අරේ වතාවක් නියත ඔමෙගාගේ අගය. නමුත් ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. ප්‍රවේගයක දිශාව වෙනස් වීම ත්වරණයක්. හරි. එතකොට ඒ දිශාව වෙනස් වීම පදනම් කරගෙන ත්වරණයක් මෙතන තියෙනවා කොහේ හෝ කොයි පැත්තකට හෝ. ඒක බලන්න අවසාන ප්‍රවේගයේ මුල් ප්‍රවේගයේ දෛශික වශයෙන් අඩු කරන්න ඕනේ. අඩු කරලා කාලයෙන් බෙදන්න ඕනේ. එතන මේ ප්‍රවේගයේ අගය v කියලා. මේ ප්‍රවේගයේ අගයත් v කියලා. v ගෙන් v අඩු කරලා බිඳුවයි කියලා ලියන්න බෑ. ඇයි මේ v තියෙන්නේ මේ පැත්තට, මෙන්න මේ v තියෙන්නේ වෙනත් කොහෙවත් පැත්තකට. ඒ නිසා දෛශික තියරි වලට ගිහින් දෛශික අඩු කරන්න ඕනේ. මේකේ අගයෙන් මේකේ අගය අඩු කරලා v ගෙන් v අඩු වුණාම බිඳුවයි කියලා බේරෙන්න බෑ. මේ අගයෙන් මේ අගය අඩු වෙන්න ඕනේ දෛශිකමය වශයෙන්. දෛශිකමය වශයෙන් අඩුවක් කරන්නේ අඩු වෙන්න තියෙන දෛශිකය පැත්ත මාරු කරලා එකතු කරලා. එතකොට මේ තියෙන අවසාන ප්‍රවේගය ඒක එහෙම තියෙනවා. මේ අඩු වෙන්න ඕනේ ආරම්භක ප්‍රවේගය v අඩු කරලා බිඳුවයි කියන්න බෑ. පැත්ත මාරු කරලා දෛශික වශයෙන් එකතු කරන්න ඕනේ. පැත්ත මාරු කරලා ඕන් ලිව්වා. දැන් දෛශික වශයෙන් දෙන්න එකතු කරන්න යන්න. එකතු කරනකොට හරි. මෙතන θ 90. එහෙනම් මෙතන 180 රින θ හැදෙන්නේ ජ්‍යාමිතියෙන්. හරි. ඔන්න ඔතනින් එනවා ඩෙල්ටා v අගය. ඩෙල්ටා v අගය. හරි. මොකද මේ ප්‍රවේග වෙනස මේ මෙතනින් එනවා සංප්‍රයුක්තය. සංප්‍රයුක්තය මෙතනින් එනවා. සංප්‍රයුක්තය එනවා. සංප්‍රයුක්තය 2v sin θ බෙදීම 2. සංප්‍රයුක්තය වෙන්නේ 2v sin θ බෙදීම 2. මේක v නම් මේක v නම් දෛශික දෙක අතර කෝණය 180 ඍණ θ නම් මේක v නම් මේක v නම් දෛශික දෙක අතර කෝණය 180 ඍණ θ නම් මේක එන්නේ 2v sin θ බෙදීම 2. මේ ඩෙල්ටා v කියලා කියන්නේ මොකද්ද? පැත්ත මාරු කරලා එකතු කරපු දෛශික දෙකේ හරි පැත්ත මාරු කරලා එකතු කරපු දෛශික දෙකේ සංප්‍රයුක්තය. මේ දෛශිකය මෙතනින් v තියෙනවා නම් මේ දෛශිකය මේ පැත්තට v තියෙනවා නම් මේ දෛශිකයේ v නම් මේ දෛශිකයේ v නම් අතරමැද කෝණය 180 ඍණ θ නම් මේ දෙකේ සංප්‍රයුක්තය 2v sin θ බෙදීම 2 එනවා. මේ දෙකේ සංප්‍රයුක්තය කියන්නේ කවුද? මේ දෙකේ සංප්‍රයුක්තය කියලා කියන්නේ අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය අඩු කරපු පදේ. හරි. මේ දෙන්නගේ සංප්‍රයුක්තය කියලා කියන්නේ කවුද? මේ දෙන්න කවුද? මෙයයි කවුද? මෙයයි නම් එහෙම්මමයි. මෙයයි කියන්නේ කවුද? මෙයාව පැත්ත මාරු කරලා ලියපු එක. දැන් මේ දෙන්න එකතු කරාම දෛශික තියරි වලින් ත්‍රිකෝණමිතියේ දෛශික තියරි වලින් මේ දෙන්න එකතු කරාම v සහ v 180 ඍණ θ එකකින් ඉන්නදී එකතු වෙච්චාම 2v sin θ බෙදීම 2 එනවා. මේ දෙන්නගේ එකතුව. හැබැයි මේ දෙන්නගේ එකතුව උනේ කවුද? මේ දෙන්න මෙහෙම එකතුවකට ගියේ කවුද? මෙයා මේ පැත්තට තියෙද්දි මෙයා මේ පැත්තට තියෙද්දි පැත්ත මාරු කරලා තමයි ඔය එකතු කරේ. පැත්ත මාරු කරලා එකතු කරනවා කියන්නේ මොකද්ද? මෙයාගෙන් මෙයාව අඩු කරපු එක ඔරිජිනල් කේස් එකට මම මේ ඉන්නේ. මෙයාව මෙහෙම තියෙද්දි මෙයාව පැත්ත මාරු කරලා එකතු කරනකොට තමයි මේ උත්තරේ එන්නේ. ඉතින් මෙයාව පැත්ත මාරු කරලා එකතු කරනවා කියන්නේ මොකද්ද? මෙයාගෙන් මෙයා අඩු මෙන්න මෙයාගෙන් මෙයා අඩු කරනවා කියන එක මේක. හරි ඔය එන්නේ v අවසාන ඍණ මුල් ප්‍රවේගයේ v0 2v sin θ බෙදීම 2 කියන එක. හරි. එතකොට තත්ත්වය ඕකනම්
දැන් ත්වරණය වෙන්නේ කවුද? v අවසාන ඍණ v0 බෙදීම කාලයනේ. එහෙනම් ත්වරණය වෙන්නේ ප්‍රවේග වෙනස v අවසාන ඍණ v0 2v sin θ බෙදීම 2 2v sin θ බෙදීම 2 බෙදීම කාලය. හරි? ඔතෙන් එනකල් හදාගන්න. ඔතෙන් එනකල් හදාගන්න. ඊට පස්සේ මම කියන්න. ඔතෙන් එනකල් හදාගන්න. ඊට පස්සේ මම කියන්න. ඔන්න බෝඩ් එක ඔයාලට ක්ලියර් තියෙනවා. ඕම් බෝඩ් එක ඔයාලට ක්ලියර් තියෙනවා. හරි. ඔහොම බෝඩ් එක ඔයාලට ක්ලියර් තියෙන අතරේ මම එහෙනම් ආයෙ පාරක් කියන්න. වස්තුවක් වෘත්ත චලිතයේ යෙදෙනකොට අපි මේ කතා කරන්නේ ස්වභාව ධර්මයේ ජනප්‍රියතම වෘත්ත චලිත විදිහ නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය. නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතවල v සමානයි r ඔමෙගාගෙන් v ගේ අගය ස්පර්ශීය ප්‍රවේගයේ අගය වෙනස් වෙලා නැති වුණාට හරි ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව සැරෙන් සැරේට වෙනස් වෙන එක ප්‍රවේග වෙනසක් තමයි. ඒ නිසා ඔමෙගා වෙනස් නැති නිසා කෝණික ත්වරණය බිඳුව වුණාට ඔය ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීම තුල ඒක ස්පර්ශීය ප්‍රවේගයේ වෙනසක්. එහෙනම් ස්පර්ශීය ප්‍රවේගයේ වෙනස් වීම තුළ යම් ත්වරණයක් තියෙන්නට ඕන. ඒක කරන්න ස්පර්ශීය ප්‍රවේගයේ තියෙන අගයක් කලින් ස්පර්ශීය ප්‍රවේගයේ තිබ්බ අගයෙන් අඩු කරලා කාලයෙන් බෙදුවා නම් ඔය කියන ත්වරණය මාට්ටු වෙනවා. එතනදී ස්පර්ශීය ප්‍රවේගයේ අගය v මුලින් තිබිච්ච ස්පර්ශීය ප්‍රවේගයේත් අගය v ඍණ v බිඳුවයි කියලා කියන එක නෙමෙයි හපංකම. දිශාවල් වෙනස් වෙද්දී එහෙම අගයන් අඩු කරලා බේරන්න බෑ. ඒ නිසා රූපයක් ලස්සනට ඇඳලා ඔය මං ඇඳලා තියෙනවා වගේ අවසාන ප්‍රවේගයේ මුල් ප්‍රවේගය අඩු කරන්න ප්ලෑන් කරන්න ඕන. එතනදී අවසාන ප්‍රවේගයේ දිශාවටම දියෙන්න ඇරලා මුල් ප්‍රවේගයේ අවසාන ප්‍රවේගයේ මුල් ප්‍රවේගය අඩු කරනවා කියන්නේ දෛශික වශයෙන් මුල් ප්‍රවේගයේ පැත්ත මාරු කරලා එකතු කරන එක. ඔන්න දකුණු අතේ පැත්තේ රතු පාටෙන් ඇඳ පුංචි රූපේ ඒකයි. අවසාන ප්‍රවේගයේ එක පැත්තකට තියදී ඒක එහෙම්ම තියලා මුල් ප්‍රවේගයේ තිබ්බ පැත්ත අංශක 180කින් හරවලා අනිත් පැත්ත හරවලා එකතු කරනවා. ඔතනදී ත්‍රිකෝණමිතිය ඕනේ වෙනවා. v සහ v තමයි අගයන්. එතකොට 180 ඍණ θ තමයි මැද්දේ තියෙන කෝණය. ඔන්න ඔය දෙකේ සම්ප්‍රයුක්තය ඕනේ වෙනවා. v සහ v ඉන්නකොට මැද්දේ 180 ඍණ θ කියලා කෝණයක් තියදී සම්ප්‍රයුක්තය එනවා ත්‍රිකෝණමිතියේ 2v sin θ බෙදීම 2 කියලා. හරි? හැබැයි එහෙම එන අතරේ ඔය සම්ප්‍රයුක්තයෙන් එන්නේ මොකක්ද? ඔය v සහ v ගේ එකතුව කියලා එන්නේ මොකක්ද? ඔරිජිනල් කේස් එකේ එක v කෙනෙක්ගෙන් අර අනිත් පැත්තට අඩු කරන්න ඕනේ v පැත්ත මාරු කරලා ලියලායි ඔය හදලා තියෙන්නේ. එහෙනම් ඔය එන්නේ මොකක්ද? සම්ප්‍රයුක්තයේ හැටියට අවසාන ප්‍රවේගයේ ඍණ මුල් ප්‍රවේගය කියන අපිට අවශ්‍ය කාරණේ. ඉතින් එතකොට ත්වරණය මොකක්ද? අවසාන ප්‍රවේගයේ මුල් ප්‍රවේගය අඩු කරාම 2v sin θ බෙදීම 2 එනවා නම් ඒක කාලයෙන් බෙදෙන්න ඕනේ. හරි? ඉතින් මෙන්න මේ කෑල්ල ත්‍රිකෝණමිතිය. ඒ නිසා බයෝ ළමයි ඉන්න හින්දා ඔප්පු කිරීමක් අහන්නේ නැහැ. නමුත් මේ අත්දැකීම ගන්න. එතකොට ඊළඟ කේස් එක තමයි අපි මේ පණ දාගෙන අපි මේ පින්තූරේ ඔයාට පේන්න ඕනේ හින්දා ලොකුවට ඇඳට මේ පොඩ මේ දේ වෙනවා. දැන් මෙතන තිබිලා ඊළඟ අල්ප මාත්‍රය මෙතෙන්ට හැරෙද්දි ඔය දේ වෙනවා. දැන් මම ඔයාට පේන්න ඕනේ හින්දා මේ රූපේ මෙහෙම පතරංගෙට ඇඳට මේ බලන්නකෝ. මේ මෙතන පුංචි කෝණකින් හැරෙද්දිම පොඩි කෝණකින් හැරෙද්දිම මේ කතන්දරේ වෙලා. නෑ ඔයාට පේන්න ඕනේ හින්දා ටීට ලොකුවට ඇඳට හරි. ඉතින් මේ තියෙන ස්පර්ශීය ප්‍රවේගය ඊළඟ මොහොතේ ඔය කියන විදිහට වෙනස් වෙලා. හරි. ඔමෙගා අවසාන ඔය 70 ගණන් දුර නෙමෙයි මේ මෙතන ඊළඟ අල්ප මාත්‍රය වෙනස් වෙලා. හරි. දැන් මම ඔයාට පේන්න ඕනේ හින්දා මෙතනින් මේ පැත්තට ඇඳලා එන පත කෝණයක් අරගෙන මෙතනින් මේ පැත්තට ඇඳට එහෙම පත කෝණ හම්බ වෙනකල් යන්න ඕනේ නැහැ. මුලින් තියෙන්නේ මේ පැත්තට ඊළඟට පුංචි කෝණයක් කැරකිලා බලන්නකො. පොඩි කෝණයක් කැරකිලා බලන්නකො. දැන් ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා ඉවරයි මේ වෙද්දි. ඔයාට රූපේ පේන්න ඕන හින්දා මම මෙහෙන් මේ පැත්තට මෙහෙම ස්පර්ශීය ප්‍රවේගයක් ගහලා හරි අංශක 60ක විතර පත කෝණයක් ඇඳලා ඊළඟට මේ පැත්තට ස්පර්ශීය කෝණය ගහලා මේ රූප ටික ඔයාට ක්ලියර් කරලා දුන්නා. හැබැයි මම කියන්නේ මේ ඔච්චර පත කෝණ කැරකෙන්න ඕනේ නැහැ. මෙහෙම ස්පර්ශීය ප්‍රවේගයේ තිබිලා අල්ප මාත්‍රයක කෝණයක් මේ පැත්තට අල්ප මාත්‍රයක කෝණයක් තව කැරකිච්ච ගමන් පටස් ගාලා මේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව මෙන්න මේ පැත්තට මාරු වෙනවා. එතන ඉඳලා තව අල්ප මාත්‍ර කෝණයක් කැරකිච්ච ගමන්
එතන ඉඳලා තව අල්ප මාත්‍ර කෝණයක් කරකිච්ච ගමන් ආයේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව ආයේ මාරු වෙනවා. ආයේ මාරු වෙනවා. ඒ නිසා මේ θ කියන එක ඊටා කුඩා θ කියන එක ඊටා කුඩාය කියලා පිළිගන්න ඊටා කුඩාය කියලා පිළිගත්තාම sin θ බෙදීම දෙක සමාන වෙනවා රේඩියන් θ බෙදීම දෙකට. හරි sin θ බෙදීම දෙක සමාන වෙනවා රේඩියන් θ බෙදීම දෙක. ඒකත් මම කියලා තියෙනවා θ කියන කෝණය හරි පුංචි නම් θ කියන කෝණය හරි පුංචි නම් sin θ රේඩියන් θට සමානයි. θ කියන කෝණය හරි පුංචි නම් sin θ රේඩියන් θට සමානයි. θ කියන කෝණය පුංචි නම් sin θ රේඩියන් θට සමානයි. එතකොට ඇයි θ කියන කෝණය පුංචි උනේ? ඔයාට පේන්න මේක මේ පැත්තට ඇඳලා මේක මේ පැත්තට ඇඳලා මහා ලොකු කෝණයක් හැදුවට ඇත්ත කතාව මේ θ පුංචි කෝණයකින් කැරකිලා ඉවර වෙද්දිම මේ ස්පර්ශීය ප්‍රවේගයේ තිබ්බ පැත්ත අලුත් පැත්තකට හැරෙනවා. ඔය දේ වෙන්න මහා θ එක ඕනේ නැහැ. හරි θ ඊට කුඩායි. එතකොට θ කුඩා වෙච්ච ගමන් මැත්ස් වල තියෙනවා sin θ බෙදීම දෙක රේඩියන් θ බෙදීම දෙකට සමානයි කියලා. එතකොට දැන් ත්වරණයේ අගේ එන්නේ කීයද? 2v sin θ බෙදීම දෙක වෙනුවට θ රේඩියන් බෙදීම දෙක 2v sin θ බෙදීම දෙක වෙනුවට θ පුංචි කෝණයකදී වෙන හින්දා රේඩියන් θ බෙදීම දෙක බෙදීම කාලය. ත්වරණයේ අගේ වෙන්නේ මොකද්ද? දෙකට දෙකේ ඉලක්කම දැන් සුළු වෙනවා. v θ රේඩියන් බෙදීම කාලය. මෙතන තියෙන ස්පර්ශීය ප්‍රවේගයේ අගය මෙතන තියෙනවා θ රේඩියන් බෙදීම කාලය. මේ θ රේඩියන් කාලයෙන් බෙදුවාම කවුද එන්නේ? කෝණය බෙදීම කාලය. කෝණය රේඩියන් වලින් බෙදීම කාලය. කෝණය රේඩියන් බෙදීම කාලය කෝණික ප්‍රවේගය එන්නේ. එහෙනම් ඔය හැංගිලා හිටපු ත්වරණය එලි කරගත්තා. ත්වරණයේ අගය v සමානයි a සමානයි v ඔමෙගා. 6 වෙනි සමීකරණය. හරි? 6 වෙනි සමීකරණේ a සමානයි v ඔමෙගා. හරි? ඔය ත්වරණයේ දිශාව කවුද? මේ දෛශික දෙක මැද්දෙන් මේ දෛශික දෙක මැද්දෙන් තමයි මේ සංප්‍රයුක්තය ආවේ. ඒ කියන්නේ අඩු කිරීමේ උත්තරය ආවේ. මෙයාගෙන් මෙයාව අඩු කරද්දි පැත්ත මාරු කරලා එකතු කරා. එහෙම මෙයාගෙන් මෙයාව අඩු කරද්දි පැත්ත මාරු කරලා එකතු කරනකොට හරි මැද්දෙන් තමයි මේ එකතුවේ සංප්‍රයුක්තය. ඒ කියන්නේ මෙයාගෙන් ඔරිජිනල් මෙයාගෙන් මෙයාව අඩු වෙන එක. පැත්ත මාරු කරලා එකතු කරන එක කියන්නේ ඒකමනේ. ඒක සංප්‍රයුක්තය ආවේ හරි මැද්දෙන් මෙතනින්. බලන්න එතකොට හරි මැද්දෙන් ආවහම බලන්න සබඳේ ලස්සන සිදුවීම. හරි කේන්ද්‍රයට ඉලක්ක වෙන්නේ. ජ්‍යාමිතියෙන් බලන්න හරි මැද්දෙන් ආවහම ඉලක්ක වෙන්නේ කේන්ද්‍රයට. හරි මැද්දෙන් ආවහම ඉලක්ක වෙන්නේ කේන්ද්‍රයට. සුපිරිනේ? සුපිරියන් නේද? හරි. එහෙනම් ප්‍රවේග වෙනසේ දිශාව. ඒ කියන්නේ ත්වරණයේ දිශාව මෙම ත්වරණයේ දිශාව කේන්ද්‍රය දෙසට. හරි. මේ ටික සම්පූර්ණයෙන් දාගත්තට පස්සේ මම ලස්සන පැහැදිලි කිරීමක් නැවත කරනවා. මේ ටික සම්පූර්ණයෙන් දාගත්තට පස්සේ නැවත ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. මේ ටික සම්පූර්ණයෙන් දාගන්න. එතකොට මොකද මේ ටික සම්පූර්ණයෙන් පොතේ ලියා ගන්නවා කියලා කියන්නේ පුතාගේ අතින් මේක ලියවිලානේ. ලියන අතරේ පුතා හිතනවා, පුතා දකිනවා. ඒ දේවල් සිද්ධ වෙනවානේ. අන්න එහෙම වෙලාවක ඊළඟ පැහැදිලි කිරීම සුදුසුයි කියන එකයි මට හිතෙන්නේ. ඒ නිසා හොඳට ලියා ගන්න. ලියන අතරෙත් නිවිහැනිහිල්ලේ බලන්න. හරි. එහෙනම් මම නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්දලා බෝඩ් එක මේ විදිහට පැහැදිලිව ඔයාලට පෙන්වන්න තියෙනවා. ඔන්න ඔයාට වීඩියෝ එක නවත්තලා ලියා ගන්න වෙලාව. හරි. දැන් ඔයා වීඩියෝ එක මොහොතකට නවත්තලා මේ ටික ලියලා ඉවර කරගත්ත ළමයෙක්.
දැන් ඔයා වීඩියෝ එක මොහොතකට නවත්තලා මේ ටික ලියලා ඉවර කරගත්ත ළමයෙක්. මම දැන් ඔයාට ආයෙ පාරක් මේ කතාව කියනවා. හරි. දැන් අත් දෙක ගන්න මේසෙ උඩට. දැන් අත් දෙක ගන්න මෙහෙම මේසෙ උඩට. අත් දෙක බැද ගන්න. හරි. වටේ මේසෙ උඩ තියෙන ටිපෙක්ස් බෝතල් වලින් හරි. තමන්ගේ ඒක පාර්ශ්වික ප්‍රේමයේ නම මේ ලියන ඒවා පන්තිය බංකොල් ඒවා ලියන්නේ. ගෙදර ලිව්වොත් එහෙම එළවනවා. ඒවා ලියන්නේ නැහැ. එහෙම නැහැ. නිකන් ටිපෙක්ස් බෝතල් වලින් මල් අඳින එක ඒවා නවත්තන්න. නවත්තලා අත් දෙක ලස්සනට මෙහෙම ගන්න මේසෙ උඩට. හරි. එහෙම මේසෙ උඩට අරගෙන දැන් හොඳට අහගන්න. හරිනේ. ඔක්කොම ටික ලියලාද තියෙන්නේ? ලියලා නැත්නම් ආයෙ ලියා ගන්න. ඔන් බෝඩ් එක ක්ලියර් කරා. හරි. දැන් අහගන්න. හරි. ඔන්න කියනවා. වස්තුවක් වෘත්ත චලිතයේ යෙදෙනකොට ඒ වස්තුව හරි නියත කෝණික ප්‍රවේගයකින් වෘත්ත චලිතයේ යෙදෙන එක තමයි ස්වභාව ධර්මයේ ජනප්‍රියතම ක්‍රමය. ප්‍රෝටෝනය වටා ඉලෙක්ට්‍රෝන. එහෙම නියත කෝණික ප්‍රවේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙනකොට කොයි වෙලාවෙ බැලුවත් කෝණික ප්‍රවේගයේ අගය වෙනස් වෙලා නැහැ. කෝණික ප්‍රවේගයේ අගය කොයි වෙලාවකවත් වෙනස් වෙලා නැත්නම් ඒ තුලින් කවදාකවත් කෝණික ත්වරණය කියන ඇල්ෆෙක් බිහි වෙන්නේ නැහැ. පළවෙනි එක. හැබැයි කෝණික ත්වරණයක් නැහැයි කියන එකේ තේරුම නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයකට කිසිම ත්වරණයක් නැහැයි කියන එකද? මෙන්න මේක දෙපාරක් හිතන්න වෙනවා. මොකද මේ වෙලාවේ කෝණික ප්‍රවේගය මේ පැත්තට තියෙද්දි ස්පර්ශීය ප්‍රවේගය මෙහෙම මේ අතර තියෙනවා. අගය අරය වතාවක් කෝණික ප්‍රවේගය තමයි v. v සමානයි ආරෝමික වලින් v. මේ වෙලාවේ කැරකිලා මෙතෙන්ට එද්දි කෝණික ප්‍රවේගයේ නියත හින්දා ස්පර්ශීය ප්‍රවේගය තියෙනවා v. අරය වතාවක් ආයත් කෝණික ප්‍රවේගයේ අගය වෙනසක් නැහැ v සමානයි ආරෝමික v. හැබැයි මුලින් තියෙන්නේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට, දැන් තියෙන්නේ ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට. අනිවාර්යයෙන්ම අවසාන ස්පර්ශීය ප්‍රවේගයේ දිශාවයි මුල් ස්පර්ශීය ප්‍රවේගයේ දිශාවේ වෙනසක් තියෙනවා. අගය vමයි r අගය vමයි r. නමුත් අවසාන ස්පර්ශීය ප්‍රවේගයේ දිශාවේ මුල් ස්පර්ශීය ප්‍රවේගයේ දිශාවේ වෙනසක් පේන්න තියෙනවා. ප්‍රවේග වෙනසක් වෙලා තියෙනවා. මොකද දෛශිකයක දිශාව වෙනස් වුණත් ඒක වෙනසක්. විශාලත්වයේ හැමම තියෙද්දි දෛශිකයක දිශාව වෙනස් වුණත් ඒක සලකන වෙනසක්. එහෙනම් මේ ප්‍රවේග වෙනසක් වෙලා තියෙනවා දිශාව නිසා. ඒ නිසා ප්‍රවේග වෙනසක් වෙලා නම් කොහේට හරි තැනකට ත්වරණයක් තියෙනවා ප්‍රවේග වෙනස කාලයෙන් බෙදෙනකොට. හරි. එහෙනම් මෙතන තියෙන ත්වරණයක් ලුහු බැඳගෙන අපි මොලෙන් මේ ත්වරණය ලුහු බැඳගෙන යන්න ඕනේ මේ වෘත්ත චලිතයේ නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයේ ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීම තුල බිහිවන්නා වූ ත්වරණය කොහෙටද තියෙන්නේ කියලා අපි මේක පස්සෙන් ගිහිල්ලා දඩයන් කරගන්න ඕනේ. මෙහෙම පටන් ගමු. දැන් ඔතනදී ත්වරණය ගන්න වෙන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඔතනදී ත්වරණය ගන්න වෙන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න යනකොට දැන් අවසාන ප්‍රවේග දෛශිකයෙන් මුල් ප්‍රවේග දෛශිකය අඩු කරන්න වෙනවා. අවසාන ප්‍රවේග දෛශිකයෙන් මුල් ප්‍රවේග දෛශිකය අඩු කරනකොට හරි අවසාන ප්‍රවේග දෛශිකයෙන් මුල් ප්‍රවේග දෛශිකය අඩු කරනකොට අගය v ඍණ අගය v ඍණ v බිඳුවයි කියලා කියන්න නම් A level කරන්න ඕනේ නැහැ. මොකද එහෙම දෛශික නිකන් අගයෙන් විතරක් අඩු කරන්නත් බෑ. දිශාව සහිත සමස්ත දේම තමයි අඩු කරනවා හෝ එකතු කරනවා කරන්න ඕනේ. දෛශිකයකින් දෛශිකයක් අඩු කරද්දී අඩු වෙන දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දෛශිකය මේ පැත්තට ඇඳලා මේ පැත්තට තිබිච්ච දෛශිකයේ පැත්ත මාරු කරලා ඇන්දොත් ඒ දෙක එකතු කිරීමේ තියරි දාලා එකතු කරා නම් ඔය එන්නේ ඇත්ත කතාවේ මෙයාගෙන් මෙයාව අඩු කරාම එන උත්තරේ. මේ අවසාන දෛශිකයේ මුල් දෛශිකයේ පැත්ත මාරු කරලා ලියලා එකතු කරලා බැලුවොත් එන උත්තරේ තමයි ඇත්තටම මෙයාගෙන් මෙයා අඩු කරාම එන්න තියෙන උත්තරේ. ඉතින් එහෙනම් මෙයා ඔහොම තියෙද්දි මෙයා පැත්ත මාරු කරලා ලිව්වා එකතු කරා. එකතු කරන්න යද්දි මැද්දේ කෝණය θ 90 මෙන්න මේ චතුරස්‍රය සම්පූර්ණ වෙන්න 180 ඍණ θ එකක් ඉන්න ඕනේ. එතකොට එකතු කරන්න තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ v සහ v අගය සමාන දෙන්නෙක් 180 ඍණ θ තියෙන්නේ. ඉතින් දෙන්නගේ අගයන් සමාන නිසා සංප්‍රයුක්තය යන්නේ හරි මැද්දේ. දෙන්නගේ අගයන් සමාන නිසා සංප්‍රයුක්තය යන්නේ හරි මැද්දේ. සංප්‍රයුක්තයේ අගය v සහ v කියන දෙන්න 180 ඍණ θ ගෙන් ඉන්නකොට v සහ v කියන දෙන්න 180 ඍණ θ ගෙන් ඉන්නකොට එකතු කරද්දී ත්‍රිකෝණමිතියෙන් සංප්‍රයුක්තයේ අගය 2v sin θ බෙදීම 2. ඔන්න ඕක මැත්ස් ළමයින්ට විතරක් තේරෙන හින්දා මේක ඔප්පු කිරීම සිලබස් එකේ නැහැ. නමුත් මේ ඔප්පු කිරීම තුල මේ අපි දකින දේ හරි වැදගත්. හරි වැදගත්. ඒ නිසා ඒක කරනවා. එතකොට මේ v සහ v එකතු කරනකොට ත්‍රිකෝණමිතියෙන්
v සහ v 180 වලින් t එක ગેප් එකක් තියෙද්දි දෛශික දෙක එකතු වෙනකොට උත්තරේ එන්නේ 2v sin θ බෙදීම 2. ඉතින් හරි. එතකොට මේ දෙකේ එකතුව 2v sin θ බෙදීම 2. හැබැයි මේ දෙකේ එකතුව කියන්නේ කවුද? මෙයාගෙන් මෙයා අඩුවීමේ පිළිතුර. හරිද? මෙයාගෙන් මෙයා අඩුවීමේ පිළිතුර තමයි පැත්ත මාරු කරලා එකතුව කියලා ගත්තේ. එහෙනම් අවසානගෙන් මුල් v අවසාන ඍණ v නෝට් කියන එක තමයි ඔය 2v sin θ බෙදීම 2 කියලා ඇවිත් තියෙන්නේ. එහෙනම් ත්වරණය කවුද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. 2v sin θ බෙදීම 2 බෙදීම කාලය. 2v sin θ බෙදීම 2 2v මෙතනින් මෙහෙම ගමු. මාපු උනතර කමන්නේ. හරි. දැන් ත්වරණය ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස පැත්ත මාරු කරලා එකතු කරලා ගත්ත උත්තරේ 2v sin θ බෙදීම 2 බෙදීම කාලය. හැබැයි තව දෙයක්. මම මේ ඔයාට පේන්න ලොකු කෝණයක් ගත්තට මම මේ ඔයාට පේන්න පත කෝණයක් ගත්තට ඔය ප්‍රවේග දිශාවෙන් වෙනස් වෙන්න ඔච්චර පත කෝණයක් ඕනේ නැහැ. මේ පැත්තට මේ පටන් ගත්ත වෙලාවේ ස්පර්ශීය ප්‍රවේගය මෙහෙම තිබ්බනම් අඹමල් රේණුවක් හැරුණා නම් මේ තියෙන අඹමල් රේණුව. අඹමල් රේණුවක් හැරුණා නම් අලුත් දිශාවක් හැදිලා. හරි. මුලදී තියෙන දිශාව ස්පර්ශීය ප්‍රවේගය මේක. මෙතන ඉඳලා අඹමල් රේණුවක් හැරුණා නම් අලුත් ස්පර්ශීය ප්‍රවේග දිශාවක් ඇවිල්ලා. ඒ නිසා ඔය ප්‍රවේග වෙනස වෙන්න මේ මහ කෝණ හැරෙන්න ඕනේ නැහැ. පුංචි කෝණයකදී ඕක වෙනවා. එහෙනම් θ ඊටා කුඩා කෝණයක්. ඊටා කුඩා කෝණවලට sin අගය සමානයි රේඩියන් අගයට. එහෙනම් sin θ බෙදීම 2 වෙනුවට රේඩියන් θ බෙදීම 2 ලියන්න පුළුවන්. එතකොට ත්වරණය 2යි v sin θ බෙදීම 2 වෙනුවට රේඩියන් θ බෙදීම 2. දෙකේ ඉලක්කම මොන් දැන් සුළු වෙනවා v θ රේඩියන් බෙදීම t. මේ ස්පර්ශීය ප්‍රවේගයේ අගය θ රේඩියන් බෙදීම t. කැරකිච්ච කෝණයේ බෙදීම කාලය. කෝණයේ බෙදීම කාලය අර නියත කෝණික ප්‍රවේගය. කෝණයේ බෙදීම කාලය නියත කෝණික ප්‍රවේගය. එහෙනම් කෝණික ත්වරණයේ අගය අන්තිමේදී කෝණික ත්වරණයේ බිඳුවයි ඔමෙගා වෙනස් වෙන්නේ නැහනේ. ඔය අපි දඩයන් කර ගිය ත්වරණය. අපි ඔය දඩයන් කර ගිය ත්වරණය. දඩයන් කර ගිය ත්වරණයේ අගය දඩයන් කර ගිය ත්වරණයේ අගය v θ බෙදීම t. θ බෙදීම t ඔමෙගා v ඔමෙගා වෙනවා. ප්‍රවේගය වෙනසේ දිශාව ප්‍රවේග වෙනසේ දිශාව මෙම ත්වරණයේ දිශාව වෙනවා. ඇයි ඒ? දැන් මේ ත්වරණයේ අගය v ඔමෙගා ඇවිල්ලා. මේ ත්වරණය ආවේ කොහෙන්ද? මේ ත්වරණය ආවේ මෙන්න මෙයාගෙන් මෙයාව අඩු කරලා කාලයෙන් බෙදුවාම. මෙයාව අඩු කරලා කාලයෙන් බෙදුවාම. කාලයේ ප්‍රශ්නයක් නෑ අදිශයක්. මෙයාගෙන් මෙයාව අඩු කරද්දි. මෙයාගෙන් මෙයා අඩු කරනවා කියන්නේ කවුද? මෙයාගෙන් මෙයා අඩු කරනවා කියන්නේ මෙයා එකතු කරන එක. ඒකේ දිශාව කොයි පැත්තටද ආවේ? හරි මැද්දෙන් ආවේ. අගය සමාන නිසා හරි මැද්දෙන් ආවේ. එහෙනම් මෙතනයි මෙයාගෙන් මෙයා අඩු කරන එක. මෙයාගෙන් මෙයා අඩු කරනවා කියන එකනේ පැත්ත මාරු කරලා එකතු කරනවා කියන්නේ. දෙක සර්ව සමයිනේ. එතකොට මේ දෙන්නගේ ඔය එකතුව වෙලාවේ දිශාව වෙන්නේ මේක නම් ඕකනේ මෙයාගෙන් මෙයාව අඩු වෙනකොට එන දිශාව වෙන්නේ. එහෙනම් ප්‍රවේග වෙනසේ දිශාව වෙන්නේ මෙන්න මේකනේ. හරි මැද්දේ. ප්‍රවේග වෙනස දිශාව වෙන්නේ මෙන්න මේක. එහෙනම් ත්වරණයේ දිශාව වෙන්නේ මෙන්න මේක. මොකද්ද ත්වරණයේ දිශාව? කේන්ද්‍රයේ පැත්තට. මොකද්ද ත්වරණයේ දිශාව? කේන්ද්‍රයේ පැත්තට. එයි මේ දෙන්නගේ එකතුව අගය සමාන නිසා හරි මැද්දෙන් තමයි මේ දෙන්නගේ සංප්‍රයුක්තය යන්නේ. මේ දෙන්නගේ සංප්‍රයුක්තය කිව්වේ මෙයාගේ අඩු කිරීම. ප්‍රවේග වෙනස දිශාව එහෙනම් මේක. හරි මැද්දේ. හරි මැද්දේ. හරි මැද්දෙන් මේක යනකොට බලන්න ජ්‍යාමිතියෙන් කෙලින්ම කේන්ද්‍රයට ඉලක්ක වෙන්නේ. එහෙනම් නියත කෝණික ප්‍රවේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක කෝණික ත්වරණය ශූන්‍ය වුණාට ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීම නිසා බිහි වෙන කේන්ද්‍රය දෙසට ඉලක්ක වෙච්ච ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීම නිසා බිහි වෙන කේන්ද්‍රය දෙසට ඉලක්ක වෙච්ච අගය v ඔමෙගා වෙච්ච වෙනත් ත්වරණයක් තියෙනවා. අගය v ඔමෙගා වෙච්ච වෙනත් ත්වරණයේ දිශාව කේන්ද්‍රය පැත්තට හින්දා යාට සිංහලෙන් කියනවා කේන්ද්‍ර අභිසාරී ත්වරණය කියලා. එතකොට නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයක කෝණික ප්‍රවේගයේ දිශාව කෝණික ප්‍රවේගය වෙනස් නොවන නිසා කෝණික ත්වරණය බිඳුව වුවද ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වන නිසා
ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස ඇසුරේ ත්වරණයක් බිහි වේ. එම ත්වරණය අගයෙන් v ඔමෙගා වන අතර හරි එහි දිශාව කේන්ද්‍රීය දිශාව වේ. එනිසා එම ත්වරණයට කේන්ද්‍ර අභිසාරී ත්වරණයයි නම් කර ඇත. ඔන්නම් ආය අහලා එන්න. ඔන්නම් වීඩියෝ එක නවත්තලා ආය අහලා එන්න මම මේ කියපු වාක්‍යය. ඔන්නම් වීඩියෝ එක නවත්තලා ආය අහලා එන්න මම මේ කියපු වාක්‍යය. හරි. දැන් මීට යටින් ලියා ගන්න. දැන් මේ ඔක්කොමත් ලියලා. හරි. දැන් මේ ඔක්කොම ලියාගෙන තියෙන්නේ. ඊළඟට මම කියපු කතාව අහගෙන තියෙන්නේ. වීඩියෝ එක රිවර්ස් කරලා ආයෙත් අහලා තියෙන්නේ. දැන් ලියා ගන්න. දැන් තර ලකුණු ලියා ගන්න. මේ අණුව නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතයට එහි ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වීම තුලින් බිහිවන ත්වරණයක් ඇති බවත් එම ත්වරණයේ දිශාව වෘත්තයේ කේන්ද්‍රයේ දෙසට බවත් එම ත්වරණයේ දිශාව එනම් ප්‍රවේග වෙනසේ දිශාව එම ත්වරණයේ දිශාව එනම් ප්‍රවේග වෙනසේ දිශාව එනම් ප්‍රවේග වෙනසේ දිශාව එම ත්වරණයේ දිශාව එම ත්වරණයේ දිශාව එනම් ප්‍රවේග වෙනසේ දිශාව කේන්ද්‍රයේ දෙසට බවත් පෙන්වා දෙන ලදී. මෙය කේන්ද්‍ර අභිසාරී ත්වරණයයි. මෙය කේන්ද්‍ර අභිසාරී ත්වරණයයි. එතකොට මෙන්න මේක කේන්ද්‍ර අභිසාරී ත්වරණය වෙනකොට එහෙමනම් බලන්න හරිද කියලා. වෘත්ත චලිතය ඔමෙගා නියත කෝණික ප්‍රවේග වෘත්ත චලිතය ස්පර්ශීය ප්‍රවේගයේ v අරය r v සමානයි r ඔමෙගා පස්වෙනි සමීකරණය v සමානයි r ඔමෙගා පස්වෙනි සමීකරණය. ඊළඟට මේ ස්පර්ශීය ප්‍රවේගයේ v තව ටිකක් යද්දි මේ පැත්තට හැරෙනවා v. හරි. මේ ස්පර්ශීය ප්‍රවේගයේ v තව ටිකකින් බැලුවාම මෙන්න මේ පැත්තට ස්පර්ශීය ප්‍රවේගයේ v වෙලා ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. අගේ එහෙමම තියෙනවා. නමුත් ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනකොට අගේ එහෙමම තිබුණාට කේන්ද්‍රයේ පැත්තට ත්වරණයක් එනවා. ඒ කේන්ද්‍ර අභිසාරී ත්වරණය. හරි. කේන්ද්‍ර අභිසාරී ත්වරණය. එතකොට මේක මේ පැත්තට v මේක මේ පැත්තට v. එතකොට කෝණික ප්‍රවේගයෙන් කැරකෙද්දී හරි ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව මේක v මේකත් v. නමුත් දිශාව වෙනස් වෙලා. ස්පර්ශීය ප්‍රවේගයේ දිශාව වෙනස් වෙද්දී අවසාන ප්‍රවේගයෙන් මේ මුල් ප්‍රවේගය පැත්ත මාරු කරලා එකතු කරලා ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තය අරන් ප්‍රවේග වෙනස අරන් කාලයෙන් බෙදලා හරි වැඩසටහන කරලා කේන්ද්‍රය පැත්තට ත්වරණයක් එනවා කියලා හොයාගත්තා. කේන්ද්‍ර අභිසාරී ත්වරණය. අගය ස්පර්ශීය ප්‍රවේගයේ අගය වතාවක් කෝණික ප්‍රවේගයේ අගය. කේන්ද්‍ර අභිසාරී ත්වරණයේ අගය ඒ සමානයි v ඔමෙගා. ඔන්න 6 වෙනි සමීකරණය. ඊළඟට මම ඔයාලට පොඩි බඩක් කියන්න. මෙන්න මේකේ තව දෙයක් තියෙනවා. දැන් කේන්ද්‍ර අභිසාරී ත්වරණය
කේන්ද්‍රබිසාරී ත්වරණය v ඔමෙගා තමා. හරි. කේන්ද්‍රබිසාරී ත්වරණය v ඔමෙගා තමා. දැන් පොඩ්ඩක් බලන්න. හරි. කේන්ද්‍රබිසාරී ත්වරණය v ඔමෙගා තමා. v වෙනුවට r ඔමෙගා ලියුව හැකි. v වෙනුවට r ඔමෙගා ලියුව හැකි. v වෙනුවටත් ලියනවා r ඔමෙගා කියලා. කොහොමත් ඔමෙගකුත් ඉන්නවා. v වෙනුවටත් ලියනවා කේන්ද්‍රබිසාරී ත්වරණය ඔප්පු කළා ආවේ v ඔමෙගා කියලා. කේන්ද්‍රබිසාරී ත්වරණය ඔප්පු කළා ආවේ v ඔමෙගා කියලා. v වෙනුවට r ඔමෙගා ලියනවා. v වෙනුවටත් r ඔමෙගා කොහොමත් ඔමෙගෙක් ඉන්නවා. එහෙනම් මෙතනින් එනවා කේන්ද්‍රබිසාරී ත්වරණය r ඔමෙගා වර්ගය කියලා. මෙතනින් එනවා කේන්ද්‍රබිසාරී ත්වරණය r ඔමෙගා වර්ගය කියලා. කේන්ද්‍රබිසාරී ත්වරණය r ඔමෙගා වර්ගය කියලා එනවා. ඒ අතන මෙතන මෙන්න මෙතන කේන්ද්‍රබිසාරී ත්වරණය මේ මෙතන කේන්ද්‍රබිසාරී ත්වරණය හරි v ඔහම තියෙද්දි හරි ඔමෙගා 1 a බෙදීම මෙතන v ඔහම තියෙද්දි ඔමෙගා වෙනුවට v බෙදීම r ලියනවා. කේන්ද්‍රබිසාරී ත්වරණය v ඔමෙගා වෙනුවට v බෙදීම r ලියනවා. ඔමෙගා වෙනුවට v බෙදීම r ලියනවා. එතනින් එනවා කේන්ද්‍රබිසාරී ත්වරණය v වර්ගයට r කියලා. v වර්ගයට r කියලා. හරි. එහෙනම් v සමානයි r ඔමෙගා පස්වෙනි සමීකරණය. v සමානයි r ඔමෙගාගේ r නියත ඔමෙගා නියත හින්දා ස්පර්ශීය ප්‍රවේගයේ නියත කෝණික ප්‍රවේග චලිතයක වෙනස් වෙන්නේ නැහැ. නමුත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ අගය ගැන වෙනස් වෙන්නේ නැහැ කියන එක දිශාව අතින් ස්පර්ශීය ප්‍රවේගයේ සැරෙන් සැරේට වෙනස් වෙනවා. ස්පර්ශීය ප්‍රවේගයේ සැරෙන් සැරේට වෙනස් වෙද්දී ඒ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ මුල් ප්‍රවේගය. එහෙම කළා කාලයෙන් බෙදුවොත් ත්වරණය ලැබෙන්න ඕනේ. එතකොට v ගෙන් v අඩු කරලා බිඳුවයි කියන එක නෙමෙයි. මේක පැත්ත මාරු කරලා එකතු කරලා දෛශික වශයෙන් අඩු කරන්න ඕනේ. එතකොට පේනවා පැත්ත මාරු කරලා එකතු කරනකොට එන සංප්‍රයුක්තය ප්‍රවේග වෙනස කියන එක නේ ওই සංප්‍රයුක්තය වෙලා එතකොට හැදෙන්නේ. ඒක කේන්ද්‍රයේ පැත්තට එල්ල වෙනවා. එහෙනම් ත්වරණය ප්‍රවේග වෙනසේ දිශාව කේන්ද්‍රයේ දිශාවට කේන්ද්‍රබිසාරී ත්වරණයක් තියෙනවා කියන එක පැහැදිලි. උත්තරේ v ඔමෙගාට සුළු වෙනවා. පස්සේ කාලෙක ඔය v ඔමෙගාට සුළු වෙච්ච එකේ v සමානයි r ඔමෙගා ආදේශ කිරීමෙන් තව සමීකරණ දෙකක් බිහි වෙනවා. 7යි 8යි. මෙයා 7 මෙයා 8. ඕනේ කෙනෙක්ව එකපාර දාන්න පුළුවන්. ඕනේ කෙනෙක්ව එකපාර දාන්න පුළුවන්. ඕන් 7යි 8යි සමීකරණ දෙක බිහි වුණා. ඊළඟ තරු ලකුණු විදිහට මේ වැඩ ටික කරගන්න. ඊළඟ තරු ලකුණු විදිහට මේ වැඩ ටික කරගන්න. හරි. වීඩියෝ එක මොහොතකට නවත්තලා මේ වැඩ ටික කරගන්න. ඉතින් මම මේ ඉන්නේ නිරෝධායන නීති දාලා වහලා තියෙන ගම්පහ නගරයේ මැද තනියෙන්. හරි. නිරෝධායන නීති දාලා වහලා තියෙන ගම්පහ නගරයේ මැද ආයතනයේ තනියෙන් මේ ඉන්නේ. තේ එකකුත් හදාගෙන තේ බෝතලයකට දාගෙන ඇවිල්ලා. හරි. මාව වාහනයක ආවේ මම දාලා වාහනේ ගියා. හරි. මං තනියෙන් ගම්පහ නගරයේ මැද්දේ ආයතනයේ ඇතුලේ මේ තේ එකක් බිබී වීඩියෝ කර ඉන්නේ. මේ මහන්සිය අපිට හුරුයි. ඒවා කිසි ගැටලුවක් නැහැ. මේ විගඩම් කෙලින එකත් අපිට හුරුයි. ඒකෙත් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ කරන මහන්සියෙන් ඔයා හරි ප්‍රයෝජනයක් ගන්න. හරි. මේ කරන වැඩෙන් ඔයා හරි ප්‍රයෝජනයක් ගන්න. තාම පන්තියේ ගෙදර අපි ක්ලාස් රූම් එකක් අපිට හදන්න වෙනවා. දැන් හදාගෙන යනවා. ඉවර කරේ නෑ ඊයේ. ගෙදර ක්ලාස් රූම් එකක් අලුතෙන් හදාගෙන යනවා. ඉතින් ඉවර කළේ නෑ තාම. ලයිටින් හදලා හදන්න ඕනේ වයිට් බෝඩ් එකක් අලුතෙන් දාලා. දැන් වයිට් බෝඩ් එකක් ගෙනත් තියෙනවා. ඔයාලා දකින්නත් ඇති ගෙනත් තිබ්බා. පන්තියට ආපුවා දකින්න ඇති අලුත් වයිට් බෝඩ් එකකුත් තිබ්බා හේතු කළා. හරි. ඉතින් ඒක ගෙදරට ගෙනහිල්ලා ඊට පස්සේ එතන මේ වැඩ ටික කරමින් යනවා දැන්. හරි. ඉතින් ඒ යන අතරෙත් පන්තිය ස්ලෝ කරන්න බෑ. ඒ නිසා හරි වාහනයක ඇවිල්ලා බැහැලා තනියෙන් තේ බෝතලයකුත් අරගෙන ඇවිල්ලා බැහැලා දැන් මේ ආයතනය ඇතුළට වෙලා තනියෙන් වීඩියෝ කර ඉන්නවා.
හරි තියන වෙලාවට වාහනේ ආවම නැගලා යනවා. හරි. ඕකයි කතන්දරේ වෙන්නේ. ඉතින් ඒ අතර වාරේ හරි ඉතින් තනියෙන් මේ වැඩේ කරන් යනවා. ඔයාලා අපිට ඒව කිසි ගැටලුවක්වත් ඒ ගැන කිසි කතන්දරයක් නැහැ. හරිම ෂෝක්. නමුත් පුතේ මේ කරන මහන්සියෙන් ඕගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න. හරි. එතකොට දැන් කේන්ද්‍රාභිසාරී ත්වරණය ස්පර්ශීය ප්‍රවේගය v සමානයි r ඔමෙගා කේන්ද්‍රාභිසාරී ත්වරණය v ඔමෙගා එහෙම නැත්නම් v වර්ගයට r එහෙම නැත්නම් r ඔමෙගා වර්ගය. ඔන්න තව සමීකරණ